හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කලින් අපි තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපිට තියෙන්නේ උපාදාන ගොච්ඡකේ සාකච්ඡා කරන්න නේද? අපි මහාන්තර දුකේ ඉවර කළා මට මතක හැටියට. එහෙමනම් අපි අද උපාදාන ගොච්ඡකය සාකච්ඡා කරමු. ඒ කියන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ මාතිකා කොටස යටතේ තියෙන දුක මාතිකා යටතේ 11 වෙනි පරිච්ඡේදය උපාදාන ගොච්ඡකේ තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? ඔව් ෂෙයා වෙනවා. පේනවා සර්. නම් අද අපිට 11 වෙනි පරිච්ඡේදයේ උපාදාන ගොච්ඡකේ කතා කරන්න තියෙන්නේ. එහිත් යුගල පද 6ක් තියෙනවා. අපි බැලුවොත් මොනවද ඒ යුගල පද මෙතන තියෙන්නේ උපාදාන ගොච්ඡකයේ යුගල පද 6යි. ඒ අනුව තනි පද 12ක් බැගින් තියෙන ගොච්ඡකයක්. එතකොට මේක ගොච්ඡකයක් කිව්වහම එකට ගොනු කරන්න පුළුවන් සමාන ලක්ෂණ තියෙන පද වලින් යුක්ත වෙනවයි කියන අදහස එනවා. ඒකේ උපාදාන මොකද්ද මේ උපාදාන කියන්නේ? උපාදාන දැඩි කොට ගැනීම අර්ථය තමයි උපාදාන කියලා කියන්නේ. එහෙමනම් අපි මීට කලින් අවස්ථා කීපයකට කතා කළා උපාදානය හතර ආකාරයකින් වෙන්න පුළුවන්. කාමූපදානය, දිට්ඨූපදානය, සීලබ්බතූපදානය, අත්තවාදූපදානය කියලා කාම, දිට්ඨ, සීලබ්බත, අත්තවාද කියලා හතර ආකාරයකින් උපාදානය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කාම උපාදානය කියලා කිව්වොත් කාම ගුණ වලට දක්වන කැමැත්ත කාම වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි දක්වන කැමැත්තට තමයි කාම උපාදානය කියලා කියන්නේ. කාම උපාදානය. දිට්ඨූපදානය කියලා කිව්වොත් දිට්ඨි ස්වභාවය ඒ කියන්නේ අපි යථා ස්වභාවය කියලා තීරණය කරලා තියෙන බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වලා දීලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී දහම් නොදැන ඉක්මවා ගිහිල්ලා අපි නිත්‍ය ආදී වශයෙන් ඒක වැරදි ආකාරයෙන් ගැනීම තමයි දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ දිට්ඨිය අපි ළඟ කොයිතරම් ප්‍රබලද කිව්වොත් අපිට හිතෙන්නෙම අපි ඒ දකින ආකාරය නිවැරදි කියලාමයි. සීලබ්බත උපාදානය කියලා කිව්වොත් අපිට නිර්වාණය එහෙම නැත්නම් මෝක්ෂය නොලැබෙන වැරදි පිළිවෙත් හරි ලෙස දැඩිව ගැනීම. එහෙම නැත්නම් අපේ ශාසනයෙන් පිට බාහිර ශාසනවල තියෙන ඒ දෘෂ්ටීන් හරි කියලා හිතලා ඒ අනුව පිළිවෙත් සරි කරන්න යනවා නම් ඒක තමයි සීලබ්බත උපාදානය කියලා කියන්නේ. ඇත්තටම සමහර තැනකදී අපිට පේනවා ඒක අන්‍ය ශාසනවල නෙමෙයි සමහර විට අපි බෞද්ධ වේශයෙන් පෙනී ඉඳගෙනමත් අපි සීලබ්බත උපාදානය නොකරනවද කියලාත් දැනෙන තරමට ඒක දැන් විවිධාකාර වෙලා තියෙනවා. අත්වාද උපාදානය කියලා කිව්වොත් ආත්ම භාවයක් මමෙක් ඉන්න බව යමක් තියෙන වගේ ආදි වශයෙන් අරමුණ විඳින්නාද පවතින බවට වන දැඩි හැඟීම ඒකින් යුතුව ඉන්න වගේ තමයි අත්වාද උපාදානය කියලා කිව්වේ. එතකොට මේ හැම එකක්ම පොදු ලක්ෂණයක් තියෙනවා. මේ කියන ආකාර හතරම රඳා පවතින්නේ ලෝභය එහෙම නැත්නම් තෘෂ්ණාව මුල් කරගෙන. දිට්ඨිය ඊළඟට එනවා. හැබැයි දිට්ඨිය පවතින්නේ තෘෂ්ණා සහගත මූල ස්වභාවය ඇසුරු කරගෙනමයි. එහෙමනම් මෙතන මූලිකව රඳා පවතින ධර්මතා දෙක තමයි ලෝභය හා දිට්ඨිය. එහෙමනම්
භාවනා පොතේ මේක තවදුරටත් විස්තර කරලා දෙනවා මේ උපාදානයේ ස්වභාවය ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන පදනම යටතේ ලක්ෂණය කියන එක දැඩිව අල්ලා ගැනීම. උපාදානයේ ලක්ෂණය තමයි දැඩිව අල්ලා ගැනීම. ඒකේ කෘත්‍ය තමයි අල්ලාගත්තේ අත නොහැරීම. අතරින්න බෑ අපිට ඒක. අල්ලාගත්තේ හිමා මේ විදියට අල්ලාගත්තොත් ඒක අපිට අතහැර ගන්න බෑ. ඒක තමයි ඒකේ උපාදානයේ කෘත්‍ය. එහෙම නැත්නම් රසය කියලා හඳුන්වන්නේ. වැටහෙන ආකාරය හිපත් පච්චුප්පට්ඨානය කියන එක ගත්තොත් අධිකව ලෝභයක් තෘෂ්ණාවක් අධික දික්තියක් ලෙස තමයි ඒක දැක ගන්න පුළුවන් වෙන්නේ. පදට්ඨානය කියන එකට ඉදිරිපත් කරලා තියෙන්නේ නොලද සම්පත් පැදීමේ ආශාව මූලික කරගෙන ඇතිවෙන ධර්මතාවයක් හැටියටයි උපාදානය විස්තර කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ධර්මතා විස්තර කරන ස්වභාවය තමයි මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන සතර ආකාරයෙන් විස්තර කිරීම. මෙහිදී උපාදානීය ඒ හතර ආකාරයෙන් විස්තර වෙන විදිහ භාවනා පොත එලි දක්වන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට තවත් තැන්වල භාවනා පොතම තවත් විස්තර කරලා දෙනවා මේ උපාදානය මොකද්ද කරන්නේ? අපේ ස්කන්ධ පරම්පරාව සසරට යොමු කරලා දෙන එක. කොහොමද ස්කන්ධ පරම්පරාව සසරට යොමු වෙන්නේ? ඒ සඳහා ප්‍රධාන කාරණා පහක් යෙදෙනවා කියලා භාවනා පොත සඳහන් කරනවා. උපාදානය කියන්නේ එයින් එක් කාරණාවක්. එහෙමනම් අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංස්කාර, කර්ම කියන කාරණා පහම මූලිකව උපකාර කරනවා අපේ මේ ස්කන්ධ පරම්පරාව සසරට අරන් යන්න. ඒකේ උපාදානය කියන්නේ ප්‍රධාන වූ කාරණාවක්. ඒ බවත් ඒක මම පොඩි වෙනම රූප සටහනක් විදිහට පෙන්눔 කළා. මේක භාවනා පොතේ ඡේදයක තියෙන ධර්මතාවයක් මම මේ විදිහට ඒක විස්තර කරලා පෙන්වුවේ. එහෙමනම් මේ ගැන හරියට තේරුම් ගැනීම අපිට වැදගත් වෙනවා. අපි අභිධර්මීය හදාරන ශිෂ්‍යයන් හැටියට මේ උපාදානය මේ තරම් ප්‍රබලව කොහොමද යෙදෙන්නේ සහ එහෙමනම් මේ උපාදානයෙන් කොයි ආකාරයකද අපිට ගැලවෙන්න පුළුවන් කියන එක. ඒ සඳහා මම මෑතකදී අහපු ධර්ම දේශනාවකින් මම තව ස්ලයිඩ් එකක් හදාගත්තා. ප්‍රධානව මේ උපාදානය කියන එක ඇති වෙන්න අවිද්‍යාව මූලික වෙන ආකාරය මෙතනදී විස්තර කරලා පෙන්නනවා. අවිද්‍යාව කියන එක අනුශය මට්ටමේ පැවතිලා ඒක කිසියම් හේතු වේදීම මත පරිඋට්ටාණය වෙලා යම් කිසි අවිද්‍යානුශයක් පරිඋට්ටාණය වුණා නම් ඒ සමගම ඒක සංයුක්ත වීමක්. එහෙම නැත්නම් සංයෝජනේ බවට පත්වීමක්, බැඳීමක් ඇති වෙන ස්වභාවයකටපත් වෙනවා. බැඳීමක් ඇති වූ සෑම තැනකම උපාදානය වෙනවා. ඒ කියන්නේ බැඳීම දැඩිව ගැනීමක් සිද්ධ වෙනවා. උපාදානයේ උච්ච තැනක් ඇද්ද උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති. අන්නස් නැවත අපි සසරට යොමු වෙන ආකාරය. මේ ධර්මතාවය මම මේ විදිහට පිළිවෙලට විස්තර වෙන ආකාරය මම හොයාගත්තේ පේටකෝපදේශයේ හාර විභංගේ පිටුව 137 38 වගේ තැන් වලින්. එතන උදාහරණයක් එක විස්තර කරලා දෙන්නේ. යම් සිතක් රාගයෙන් මඩනා ලදද එහි අවිජ්ජා පරිඋට්ටානේ හේතු කොටගෙන. ඒ කියන්නේ යම් සිතක් රාගයෙන් මඩනා ලදද කිව්වොත් රාගසිතක් ඇති වෙනකොට. එතකොට රාගසිතක් ඇති උනේ අනුසය වශයෙන් තිබිච්ච අවිද්‍යාව එක්කහු වුණා. මොකටද? රාගානුසයට. එතකොට ඒක එක්කහු වුණා අවිද්‍යාව කියන එක එතකොට පරිඋට්ටාන මට්ටමටපත් වුණා. ඒකෙන් මොකද්ද වෙන්නේ? සියලු ප්‍රඥා ගෝචරේ නැසයි. විපස්සනාව. එහෙම නැත්නම් යථා ස්වභාවයේ දකින්න තියෙන සියලුම දොරටු ටික වහලා දානවා. කුමකින්ද වහලා දාන්නේ? අවිජ්ජා පරිඋට්ටාණය හේතුවෙන්. මොකද රාගය මුල් කරගෙන මෙතන උදාහරණයට ගත්තේ රාගය. රාගානුසයට අවිද්‍යානුසය එක්කහු වෙලා ඒ ඇතිවෙච්ච රාග සහගත සිතෙන් කරන්නේ මොකද්ද? සියලු ප්‍රඥා ගෝචරේ නැසයි. මේ අවිද්‍යාව එක්ව උපන් ධර්මයේ සමග වෘද්ධියට වැඩිවීමට විපුල බවට පැමිණෙන්නේ. ඒ කියන්නේ මේ අවිද්‍යාව එක්ව උපන් ධර්මයේ කියලා කිව්වේ මෙතනදී රාගය. හරි. එතකොට අවිද්‍යාව රාගයත් සමග එක්කහු වෙලා එතනින්දී ඒක වැඩිවීමට විපුල බවට පැමිණෙනවා. පැමිණෙලා සතර කරුණකින් ප්‍රඥාව ප්‍රහීන කරනවලු. අන්නේ ප්‍රඥාව ප්‍රහීන කරන හතර ආකාරයේ තමයි කවර සතරකින් යත් අනුසය, පරිඋට්ටාණය, සංයෝජනය, උපාදානය යන සතරෙනි. එහි අනුසය පරිඋට්ටාණය උපදවයි. පරිඋට්ටාන වූවා සංයුක්ත වෙයි. එතන සංයුක්ත කියන වචනේට දීලා තියෙන පාලි වචනේ තමයි සංයෝජනය කියන එක. සංයුක්ත වූවා උපාදානය කෙරෙයි.
උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. මේ එම ධර්ම කාණ්ඩය තුල මේ ස්වභාවය විස්තර කරලා ආපු විදිහ. එහෙමනම් උපාදානය කියන එක මේ තරම්ම ප්‍රබලයි. අවිද්‍යානුසය යම් තැනක තියෙනවා නම් ඕනෑම වෙලාවක උපාදානිය ඇති වෙන්න පුළුවන්. මොකද අනුසය වශයෙන් තියෙන අවිද්‍යාවට පරිඋත්ථානය වෙන්න ඕන තරම් හේතු ධර්ම තියෙනවා. ඒක පරිඋත්ථානය වීපු ගමම්ම සංයෝජනයක් එවත් බැඳීමක් ඇති වෙනවාමයි. බැඳීම ඇති වෙච්ච තැන උපාදානයක් වෙනවාමයි. උපාදානිය ඇති වෙච්ච තැන උපාදාන පත්‍ය භව වෙනවමයි. එහෙමනම් මේක කඩාගන්නේ කොහොමද? ඒක කඩාගන්න මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා. එකපාරටම අපිට අනුසය නැති කරන්න බෑ. එහෙමනම් ඊට ඒ වෙනුවට අපි සීලය රැකගෙන රළු මට්ටමේ තියෙන උපාදාන ස්වභාවය සංයෝජන ස්වභාවය අඩු කරගන්න උත්සාහ කළ යුතු වෙනවා සීල මට්ටමේ ඉඳගෙන. ඊළඟට සමාධි මට්ටමට යොමු වෙලා පරිඋත්ථානීය වීම පාලනය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අවසානයේදී ප්‍රඥා මට්ටමින් අනුසය ප්‍රහාණය කරන්න පුළුවන් බව තමයි බුදුදහම අපිට කියලා දෙන්නේ. එහෙමනම් උපාදානය කියන්නේ මෙන්න මේ වගේ ප්‍රබල ධර්මයක්. ඒක නැති කරගන්න අපිට තියෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ ටික හිතේ තියාගෙන අපි මේ උපාදාන ගොච්ඡකය බලමු විග්‍රහ කරලා බලන්න. එතනත් යුගල පද 6යි. පළවෙනි යුගලයේ හැටියට තියෙන්නේ උපාදානා ධම්මා නෝ උපාදානා ධම්මා. සාමාන්‍යයෙන් පළවෙනි යුගලයේ තුල විස්තර වෙන්නේ ධර්මතාවයට නොගැනෙන අනිකුත් පරමාර්ථය උත් තමයි වෙන් කරලා පෙන්නන්නේ. එහෙමනම් මේ පදේ කොහොමද විස්තර වෙන්නේ කියලා බලමු. උපාදාන ධම්මා කිව්වහම අභිධර්ම භාවනා පොත විස්තර කරන්නේ මම මාගේ යයි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් දැඩි කොට අල්වා ගන්නා අර්ථයෙන් උපාදාන නම් වූ ස්වභාවය. එතකොට හැම වෙලාවකම මමය මාගේ යයි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අල්ලා ගැනීම. මගේ කියනකොට ඒක ඉතින් මගේ එතකොට ආය අතරින් හම්බෙන්නේ නැහනේ. හරි. එතකොට දෘෂ්ටියක් හැටියට මමෙක් ඉන්නවමයි එතන. ඒ ආදි වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් තමයි මේක දැඩිව අල්ලාගන්නේ. එහෙමනම් උපාදානා ධම්මා කියනකොට එහෙමනම් අභිධේයාර්ථ හැටියට අපිට මේකෙන් ඉංගියක් එනවා. තෘෂ්ණාවත් දෘෂ්ටියක් තමයි මේකේ අභිධේයාර්ථ හැටියට ගැලපෙන්නේ කියලා. එහෙමනම් නෝඋපාදානා කිව්වහම තෘෂ්ණා දෘෂ්ටි දෙක හැර අනිකුත් ධර්ම. එසේ දැඩි කොට නොගන්නා බැවින් උපාදාන නම් නොවූ ධර්ම. එතකොට උපාදානයට ගිය තෘෂ්ණා දෘෂ්ටි දෙක විතර නම් උපාදාන නොවූ ධර්ම හැටියට අනිකුත් සියලුම පරමාර්ථ ධර්ම ටික ගොනු වෙන්න පුළුවන්. මේක අපි නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බැලුවොත් ඡේද 1218 කතමේ ධම්මා උපාදාන. චත්තාරි උපාදානි. කාම උපාදානං, ditthi උපාදානං, සීලබ්බතු උපාදානං, අත්තවාද උපාදානං. ඒක 1218 එහෙම පොදු අර්ථය දක්වලා ඊළඟට සතර ආකාර වූ උපාදානියෝ ඊළඟ ඡේද 4 තුල විස්තර කරලා පෙන්නනවා. ඊළඟට 1223 දී නෝ උපාදානා ධම්මා කියලා ඉතුරු කොටස පෙන්නනවා. තේ ධම්මේ කපෙත්වා. තේ ධම්මේ කියලා කිව්වේ උපාදාන හැටියට මෙතනදී සඳහන් කරපු පළවෙනි පදයට සඳහන් කරපු ධර්මතා දෙක. එහෙම නැත්නම් මෙතන ඉහළිට කිව්වොත් කාම උපාදානේ, ditthi උපාදානේ, සීලබ්බතු උපාදානේ, අත්තවාද උපාදානේ කියන ධර්ම හතර හැර. එතකොට අපි පරමාර්ථ වශයෙන් බැලුවොත් කාම උපාදානය කියලා කියන්නේ කාමයට අදාළ වූ කොටස ඇලෙන ගතිය ලෝභය. ditthiyat සීලබ්බත උපාදානයත් අත්වාද උපාදානයත් කියන තුනම ඉන්නේ ditthිය යටතේ. එතකොට පරමාර්ථ වශයෙන් ගත්තොත් ලෝභ ditthi දෙක, උපාදාන ස්වභාවයෙන් ගත්තොත් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන හතර. එහෙමනම් නෝඋපාදානා ධම්මා කියනකොට ඊතුරු ධර්මතා සියල්ල තේ ධම්මේට අපෙත්වා අවශේෂා කුසල කුසලාව්‍යාකත ධම්මා කුසල අකුසල අව්‍යාකත ධම්ම කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්නා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා නෝඋපාදාන. හරි. ඒ විදිහට තමයි උපාදාන පදය සහ නෝඋපාදාන පදය නික්කේප කාණ්ඩය තුල විස්තර කරන්නේ. දැන් අපි ඊළඟට ගිහිල්ලා බලමු ඡේද 1219 මේක කාමෝපදානෙ විස්තර කරන්නේ කොහොමද කියලා. තත්තකතමං කාමෝපදාන යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දී කාමතණ්හා කාමසිනේහෝ කාමපරිලාහෝ කාමුච්ඡා කාමජ්ජෝසන ඉදං උච්චති කාමෝපදාන.
මෙතන කාමයේ පිළිබඳව හාත්පස ආවරණය වෙන පරිදි ලස්සනට පද ගලපලා ලෝභය කියන දේ කාමෝපදාන වශයෙන් ඉදිරිපත් වෙන ආකාරය විස්තර කළා. සිංහල පැත්ත අරන් බැලුවොත් පංචකාම ගුණයෙහි යම් කාමච්ඡන්දයක්, කාම රාගයක්, කාම නන්දියක්, කාම තෘෂ්ණාවක්, කාම ස්නේහයක්, කාම පරිදාහයක්, කාම මුර්ජායි මේ ආදි වශයෙන් හැම පැත්තම කතා කරලා අන්න මෙන්න මේක තමයි කාමෝපදානය කියලා කියන්නේ. එහෙමනම් මේ අනුව අපිට පේනවා මේ පංචකාම ගුණයන්හි මේක යම් කිසි ආකාරයක හැඟීමක් ඇති වුණාද ඒ හැම තැනකම මේ කියන කාමෝපදානයේ යෙදෙනවා කියන එකයි මට නම් තේරෙන්නේ. ඒයින් පරිබාහිරව අපිට මේ ගැන හිතන්නවක්වත් ඉඩ දෙන්නේ නැහැ වගේ අදහසක් තමයි මේ තුල මට තේරෙන්නේ. හරි? ඒ නිසා තමයි අර කලින් ඉදිරිපත් කරපු ස්ලයිඩ් එකෙත් ඒක අපූර්වට පෙන්නලා තිබුණේ. පරිඋත් ทาน ය වුණා නම් එතන සංයෝජනේ වෙනවමයි කියලා. හරි? ඒ විදිහට තමයි මෙතන විස්තර වෙලා තියෙන්නේ. ඊළඟට ditthුපදානේ කොහොමද කියන එක විස්තර කරලා දෙනවා. නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති හුතං ආදී වශයෙන් ලෞකික ධර්මතාවයේ ඉස්පන්තු කරමින් දසාකාරයක් වූ මිත්‍යා දිට්ඨිය ඉදිරිපත් කරනවා. එතකොට දැන් මෙතන ditthුපදානං කියනකොට මේ විදිහට තියෙන දසාකාර වූ දෘෂ්ටිය හරි දීමේ විපාක නැත ආදී වශයෙන් තියෙන දස ආකාර වූ දිට්ඨිය යා ඒව රූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨි ගහන මේ ආදී වශයෙන් බැස ගන්නා දිට්ඨියක් දිට්ඨි ගහනයක් දිට්ඨි කාන්තාරයක් ආදී වශයෙන් වෙන කුමන ආකාරයක හෝ දෘෂ්ටිගත වීමක් අන්න ඒක තමයි ditthුපදානය කියලා කිව්වේ. කෙටියෙන් කිව්වොත් සියලුම දෘෂ්ටීන් අතරින් සීලබ්බතුපාදානයත් අත්වාදුපාදානයත් හැර අනිකුත් සියලුම සබ්බාපි මිච්ඡාදිට්ඨි ditthුපදාන. ඒ කියන්නේ දැන් මෙතන දිට්ඨිය තුන් ආකාරයකට බෙදලා පෙන්වන්නේ. ditthුපදානය කියලා එකකුත් සීලබ්බතුපාදානය කියලා එකකුත් අත්වාදුපාදානය කියලා එකකුත් පෙන්වපු නිසා මෙතනදී අපිට මේ ධර්ම කෙටියෙන් හඳුනනවා නම් අපිට මෙතන පෙන්වන්නේ ditthුපදානය කියන එක සීලබ්බතුපාදානයයි අත්වාදුපාදානයයි හැර අනිකුත් සියලුම මිච්ඡා දිට්ඨි ස්වභාවය ditthුපදානයේ හැටියට මෙතන ඉදිරිපත් කරලා පෙන්නලා තියෙනවා. එහෙමනම් මේ ස්වභාවය මට මතක හිටිට මම මීට කලිනුත් කතා කළා වගේ ඊළඟට අපි බැලුවොත් ඒකේ සිංහල පැත්ත උනත් දුන්දැහි ඵල විපාක නැත යාගෙහි ඵල විපාක නැත ආදී වශයෙන් මම හිතනවා මේ 10 කාටත් හුරු ඇති. ඒ ආකාරයේ වූ යම්කිසි දෘෂ්ටියක් දෘෂ්ටිගතයක් දෘෂ්ටි ගහනයක් ආදී වශයෙන් දක්වලා තියෙන ස්වභාවය ඒක තමයි දිට්ඨිය කියලා අරන් තියෙන්නේ. එතකොට මෙතන මේ අන්තිම වාක්‍යයෙන් පෙන්නනවා සීලබ්බතුපාදානේ දත්වාදුපාදානේ තබා හැම මිත්‍යා දෘෂ්ටි ditthුපදානේ නම. එතකොට එහෙමනම් මේ කියන තුන යටතේ විශ්වය තුල පවත්නා සියලුම දික්ටිගත ස්වභාවයන් මේ තුල ගොනු කරලා දක්වලා තියෙනවා මේ වචන තුන මුල් කරගෙන. සීලබ්බතුපාදානය කියන එක වෙනම විස්තර කරලා දෙනවා. ඊතෝ බහිද්දා සමන බ්‍රාහමණං සීලේන බුද්ධි වතේන සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධිති යා ඒව රූපාදි ඒ ආදී වශයෙන් ඒක විස්තර කරලා තියෙනවා. බහිද්දා සමන බ්‍රාහමණ අන්‍ය ශාසනවල තියෙන ශ්‍රමණ බ්‍රාහමණයන් සීල වශයෙන් සුද්ධිය ලබනවා වෘත වශයෙන් බුද්ධිය ලබනවා ආදී වශයෙන්. එතකොට එහෙමනම් සීලබ්බත උපාදාන ස්වභාවය එතන උලුප්පා දක්වලා පෙන්නනවා. ඒ ආදී ස්වභාවය සීලබ්බත උපාදානයේ හැටියට පෙන්වා දෙනවා. දැන් මේක මා හිතනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ අනුව මේක ඉතා ප්‍රබල සාධකයක් හැටියට පේන්නේ නැති. මොකද දෙසටක් සමයන් තිබිච්ච කාලයක්නේ. දැන් මම හිතන්නේ ඊට වැඩිද කියලාත් සැකක් තියෙනවා. මේ අර කුක්කුර වෘත, ගෝ වෘත ආදී වශයෙන් වූ විවිධාකාර වෘතයන් තුල දැඩිව යෙදී සිටි පිරිස් බහුලව හිටපු සමාජයක් තුල මේවා මේ ආකාරයට ඉස්මතු කළා වෙන්නත් පුළුවන්. හැබැයි අදට කියලා නොගැලපෙන්නේ නැහැ. ඉතා හොඳින් ගැලපෙනවා. මට හිතෙනවා එදාටත් වඩා හොඳට අදට ගැලපෙනවාද කියලා.
මේ ආදී වශයෙන් මොකද සීලබ්බත උපාදානයේ වැරදි දෘෂ්ටියක් අරගෙන මේ ආකාරයෙන් ගිහිල්ලා ඒකෙන් විමෝක්ෂය ලැබෙනවයි කියලා හිතලා කොයිතරම් මේ පිළිබඳව මහන්සි වුණත් ඒක වෙන්නේ නැති දෙයක් වෙනවා. එයි අපි මෝක්ෂයක් ලබා ගන්න නම් මේ මම කියන ස්වභාවය ඇති කරන මේ දිට්ඨිය අයින් කරලා දාලා යුතුමයි. දිට්ඨිය තුල ඉඳගෙන බාහිර වූ දේ අයින් කරන්න හැදුවට තමා එතන ඉන්නවාමයි. එහෙමනම් අන්‍ය ආකාරයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළාට වඩා අන්‍ය ආකාරයකට මේක වෙනස් කරන්න යනවා නම් හොයනවා නම් ඒක ඒ තරම් නෙමෙයි කොහෙත්ම සාර්ථක දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක වෙනස්ම පැත්තකට පෙන්නලා දුන්නේ. ඒක තුල කොයිතරම් දැඩිව ගන්නවද කියන එක සසරට යනවද කියන එක තමයි අනිත් පැත්තෙන් අපි බලන්න ඕනේ. යම්කිසි ආකාරයකට ගෝ우ත කෘක්කෘත වෘත ආදී වශයෙන් සිටපු අය අනිවාර්යයෙන්ම ඒ තුල කිඳා බැහැගෙන අවුරුදු 30 40 එක දිගට හිටපු වගේ පෙළ දහම තුල අපිට හයි පේනවා. ඉතින් එවැනි ස්වභාවයක් එන්නේ ඒ දැඩිව ඒ තුල ගැනීම තුල. ඒක තමයි ඒ සීල වෘත්තය උපාදානය කර ගැනීම හැටියට හඳුන්වලා තියෙන්නේ. සිංහල පැත්තත් ඒ විදිහම දක්වලා තියෙනවා. ඒකට අත්වාද උපාදානය කිව්වහම ඉද අසුතවා පුතත්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස්ස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. එතකොට දැන් මෙතන ඉස්සරළම පුතත්ජනය හඳුන්වලා තියෙනවා. පුතග්ජනය හඳුන්වන්න කාරණා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ පුතග්ජනයාගෙත් විශේෂ වචනයක් සහිතවයි පුතග්ජනයව හඳුන්වලා තියෙන්නේ අසුතවා පුතග්ජනෝ. එහෙමනම් ඒ කියන්නේ සුතවා පුතග්ජනොත් ඉන්න පුළුවන්. අසුතවා පුතග්ජනවාගේ ස්වභාවය තමයි ඒ කියන්නේ අඩු ගානේ ධර්මයේවත් අහලා නැති මේ යථා ස්වභාවය ගැන අහලවක්වත් නැති පුතග්ජනයාගේ ස්වභාවය තමයි අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දකින්නෙත් නෑ අරිය ධම්මස්ස අකෝවිදෝ. ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ තුලත් දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ. ඒ පිළිබඳව පැහැදීමකුත් නෑ. එහි යෙදෙන්නෙත් නෑ. ඊළඟට සප්පුරිසාණං අදස්සාවි. නැවතත් කියනවා සප්පුරිසෝ දකින්නෙත් නෑ. සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. එහෙම අන්නේ එවැනි ස්වභාවයක් දරන අය තුල මොකක්ද වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. මේ විදිහට සතර ආකාරයක් බැගින් යෙදෙන්නා වූ මේ දෘෂ්ටිගතය ආත්ම දෘෂ්ටිගතය අනිවාර්යයෙන්ම යෙදිලා විෂයාකාර වශයෙන් සක්කාය දිට්ඨියක් හැටියට ඉදිරිපත් වෙනවා. ඒක රූපයටත් වේදනාවටත් සංඥාවටත් සංකාරයටත් විඥාණයටත් හතර ආකාරයේ බැගින් යෙදිලා විෂයාකාරගත වෙනවා. අන්න එවැනි දෘෂ්ටිගතයක් යම්කිසි කෙනෙක් තුළ තියෙනවා නම් ඒක උපාදාන මට්ටමේ පවතිනවා. ඒකට කිව්ව අත්වාද උපාදානං කියලා. අනිවාර්යෙන් සසර කරා යොමු කරන ධර්මයක් බවට ඒකපත් වෙන නිසා. මෙන්න මේ සියල්ල තමයි උපාදානා කියලා විස්තර කරලා දුන්නේ නික්කේප කාණ්ඩය තුල. අපි ඊළඟට බලමු කතා කාණ්ඩය. එහිදී විස්තර කරලා දෙනවා කතමේ ධම්මා උපාදාන චේත 1552. චත්තාරි උපාදානානි කාමෝපදානං දිට්ඨූපදානං සීලබ්බතූපදානං අත්තවාදූපදානං හතර ආකාරයේ විස්තර කරලා දීලා ඊළඟට ඒ තැන ඒක විස්තර කරනවා. කාමෝපාදාන අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උපජ්ජති. එතකොට කාමෝපදානීය කියන එක ලෝභ සහගත සිත් 8 තුල ක්‍රියාත්මක වෙනවා කියලා එතනදී පෙන්නලා දෙනවා. දිට්ඨූපදානංච සීලබ්බතූපදානංච අත්තවාදූපදානංච චතුසු දිට්ඨිගත සම්පයුත්තේසු චිත්තුප්පාදේසු උපජ්ජති. එහෙමනම් ඊතුරු තුන ඒ කියන්නේ දිට්ඨි උපාදානයත් සීලබ්බත උපාදානයත් අත්තවාද උපාදානයත් කියන තුන දිට්ඨිගත සම්පයුක්ත සිත් 4හි යෙදෙන වගේ තමයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. දැන් අට කතා කාණ්ඩය තුල මේ ආදී වශයෙන් මේක හඳුන්වන්නේ දැන් කාමෝපදානය කියන වචනය ඒ ආකාරයෙන්ම අපිට පරමාර්ථ ධර්ම තුල යොදලා නැහැ නේ. පරමාර්ථ ධර්ම තුල යොදලා තියෙන ලෝභය කියලා. නමුත් මෙතනදී ඒක ඊට වඩා විශේෂ ගන්නවලා දීලා තියෙන කාමෝපදානය කියලා පොදුවේ සියලුම කාම වස්තුන් කෙරෙහි දක්වන්නා වූ දැඩි කැමැත්ත. එතකොට එවැනි ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ ලෝභ සහගත සිත් 8. ඇයි මෙතන ලෝභය කියන ධර්මතාවය ප්‍රධානව ඉස්මතු කරලා අරන් තියෙන නිසා.
ඒ වගේම තමයි දිට්ඨිය. මෙතන කාමෝපදානය කියන එක ඒ ආකාරයෙන්ම ඍජුවම පෙන්වන්න බෑ. මොකද කාමෝපදානය කියන එක පරමාර්ථ ධර්ම තුල ඒ ආකාරයෙන් හඳුන්වලා නැති නිසා. ඒ නිසා තමයි මෙතන එහි ක්‍රියාත්මක භාවය පෙන්නන චිත්තෝත්පාද ටික පෙන්නලා තියෙන්නේ. එහෙමනම් මෙතන අපිට අරගන්න තියෙන්නේ ලෝභ සහගත සිත් 8හි යෙදෙන ලෝභයත් ditthිගත සංපයුක්ත සිත් 4හි යෙදෙන ditthියත් මේ ධර්මතා දෙක උපාදාන හැටියට අර්ථකථා කාණ්ඩේ උල්පා දක්වා තියෙනවා. එහෙමනම් 1553 නෝඋපාදාන ධම්මා යටතේ ඊතුරු සියලු දහම් ටික ගොනු වෙන්න ඕනේ. ඒක කියන්නේ තපෙත්වා උපාදානේ. උපාදානීය හැර අවශේෂං අකුසලං. ඊතුරු සියලුම අකුසල ධර්ම ටික. ඒ කියන්නේ සිත් 12යි චෛතසික 14න් දෙකක් ගියාම 12යි. චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තිසු භූමිසු ක්‍රියාවකතං රූපංච නිබ්බානංච ඉමේ ධම්මා නෝපාදාන. ඊතුරු සියලුම ධර්මතා ටික එහි අනිත් පැත්තට අරන් තියෙන වගේ පේනවා. මේ ඇසුරෙන් අපි අභිදේයාත් අහුලපුවාම උපාදාන ධම්මා කියන එකට යෙදෙන අභිදේයාත් ලෝභ දිට්ඨි ඒක ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය දෙකයි. ස්කන්ධක සංස්කාර ස්කන්ධය ආයතනික ධම්මායතනේ ධම්ම ධාතුව ආසත්‍ය දෙක දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. නෝපාදාන ධම්මා කිව්වහම ඊතුරු සියලුම ධර්ම ටික ඒ තුල එනවා සිත් 89යි චෛතසික 50යි. දැන් මෙතන උපාදාන වලට චෛතසික දෙකක් විතරක් ගිය නිසා ඊතුරු සියලුම චෛතසික ටික මේ පැත්තට එනවා සිත් 89ම මේ පැත්තට යෙදෙන නිසා එහෙමනම් රූප 28යි නිර්වාණයයි කියන ධර්මතා ඔක්කොම නෝඋපාදාන හැටියට ගොනු වෙනවා. එතකොට ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 3යි. මොකද සමුදය සත්‍ය මේ පැත්තට ආවේ නැති නිසා. එහෙමනම් මේක ආදිලබ්ධ නාම නිප්පදේශ දුකයක්. සියලුම ධර්මතා පද දෙකට ගොනු වෙලා තියෙනවා. ඒ තමයි පළවෙනි පද යුගලයේ උපාදාන ධම්මා සහ නෝඋපාදාන ධම්මා කියලා සාකච්ඡා වෙන්නේ. ඒ ගැන මොනවා හරි අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ගේ අත්දැකීම් එක්කහු කරන්න පුළුවන්ද? මේක ටිකක් හරබර වෙන්න. අදහසක් හෝ ප්‍රශ්නයක් තියනවාද කාට හරි කල්යනා මිතුරුන්ට? ඒ කියන්නේ සියලුම අය උපාදානය ප්‍රහාණය කරපු අයද ඉන්නේ. එහෙමනම් මට ගොඩක් අහගන්න දේවල් තියෙනවා. මොන හරි තමන් ඒ ගැන ඉගෙනගත්ත දෙයක් හෝ දැනගත්ත දෙයක් සාකච්ඡා වාරයට ඉදිරිපත් කළා නම් මම ගොඩක් කැමති වෙනවා. විශේෂ දෙයක් නැත්නම් අපි ඊළඟ පද යුගලයට යන්. උපාදානීය ධම්මා අනුපාදානීය ධම්මා. උපාදානීය අනුපාදානීය. හරි. දැන් හැම ගොච්චකවලම දෙවෙනි පද යුගලයේ හැටියට ආපු ස්වභාවය මතක ඇති. අරමුණු වන ස්වභාවය. එහෙමනම් උපාදානීය කියන ස්වභාවය අභිධර්ම භාවනා පොතේ පෙන්වන්නේ තෘෂ්ණා දෘෂ්ටි නම් වූ උපාදානයන්ට අරමුණු වන්නා වූ. එතකොට උපාදාන ධර්මයේ හැටියට ගත තෘෂ්ණා දෘෂ්ටි. එහෙමනම් ඔවුන්ගෙන් අරමුණු වන්නා වූ ස්වභාවය තමයි උපාදානීය කියන කොටසට අරගත්තේ. එතකොට උපාදාන ඇවිල්ලා අකුසල ධර්ම කෙලෙස්. එහෙමනම් එකී ධර්ම වලට අරමුණු වෙන්නේ ලෞකික ධර්මයෝ. එහෙමනම් අනුපාදානීය ධම්මා කියන දෙවෙනි පදයට අර්ථය වෙන්නේ උපාදානයන් හට අරමුණු නොවන්නා වූනේ. එහෙමනම් උපාදානයන් හට අරමුණු නොවෙන්නේ පැහැදිලිවම ලෝකෝත්තර ධර්ම වෙන්න ඕනේ. ඒ ස්වභාවය යටතේ අපි බලමු ඉදිරියට නික්කේප කාණ්ඩේ කොහොමද තියෙන්නේ කියලා. කවර ධර්මයේ උපාදානීය වෙතියත් කාමාවචර, රූපාවචර, අරූපාවචර වූ. හරි, ඒ කියන්නේ අපරියාපන්නේ ගත්තේ නෑ එතෙන්ට. ශාස්ත්‍රව අන්න ආසව ධර්ම ටික විතරයි ගන්නෙ. කුසල කුසලාව්‍යාකෘත ධර්මියෝය. රූපස්කන්ධය, විඥානස්කන්ධය යන මේ ධර්මිය උපාදානීය වෙත්. හරි, ඒ කියන්නේ ශාස්ත්‍රව වූ සියලු ධර්මතා ටික අරගෙන තියෙනවා ඒක උපාදානීය ධර්ම හැටියට. අනුපාදානීය ධම්මා අපරියාපන්නේ වූ මාර්ගයෝද මාර්ගඵලයෝද අසංකත ධාතුද යන මොහු අනුපාදානීය ධර්ම වේ. ඒකට නවලෝකෝත්තර ධර්ම අනුපාදානීයයි ඒක දෙවෙනි පදයට අරගෙන තියෙනවා. කතා කාණ්ඩයත් විස්තර කරලා දෙනවා. තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යාකතං සබ්බංච රූපං මේ ධම්මා අනුපාදානීය.
එතකොට තුන් භූමි කුසල් 30 භූමිසු විපාක යাদি වශයෙන් තමයි aran තියෙන්නේ. එහෙමනම් එතනදී සියලුම ශාස්ත්‍ර බහුව එහෙම නැත්නම් ලෞකික ධර්ම ටික මේ පැත්තට අරගෙන තියෙනවා. අනුපාදානීය ධම්ම නැවත වතාවක් නව ලෝකෝත්තර ධර්ම මේ පැත්තට ගත්ත. මාර්ග 4යි ඵල 4යි නිර්වාණයයි. ඒ අනුසාරයෙන් අපි අභිධර්යාර්ථ අහුලපුවාම උපාදානීය ධම්මා කියනකොට ලෞකික සිත් 81යි තත්සම්පයුක්ත චෛතසික 52ම ගත්තා. රූප 28යි. මෙහිදී උපාදානීය 52ම ගත්තේ උපාදාන ධර්ම එකිනෙකාව ගොදුරු කරගන්න නිසා, අරමුණු කරගන්න නිසා. එහෙමනම් මේ පැත්තේ සිත් 81යි චෛතසික 52යි රූප 28ම තියෙන නිසා ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි. ඒයි ලෞකික ධර්ම විතරක් ගත්ත නිසා දුක්ඛ සමුදය විතරයි මේ පැත්තට තියෙන්නේ. අනුපාදානීය ධම්මා කියන කොටසට ලෝකෝත්තර සිත් 8යි තත්සම්පයුක්ත චෛතසික 36යි නිර්වාණයයි. එහෙමනම් එතන ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. ඒ අනුව මේකත් ආදිලබ්ධ නාම නිප්පදේශ දුකයක් හැටියට විස්තර කරන්න පුළුවන්. ඒ පිළිබඳ මොන හරි අදහස් තියෙනවාද? හොඳයි. නැත්නම් අපි ඊළඟ පදයට යමු. උපාදාන සම්පයුක්තා ධම්මා උපාදාන විප්පයුක්තා ධම්මා. උපාදාන සම්පයුක්ත උපාදාන විප්පයුක්ත. හරි. එතකොට උපාදාන සම්පයුක්තා කියන එක භාවනා පොත විස්තර කරනවා තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන් සමග ඒකෝත්පාදී වශයෙන් මිශ්‍ර වූ. ඒකෝත්පාදී වශයෙන් මිශ්‍ර වූ. හරි. එතකොට තෘෂ්ණා දෘෂ්ටි කියලා කිව්ව අකුසල චෛතසික දෙකක්. ඒකත් සමග ඒකෝත්පාදී වශයෙන් මිශ්‍ර වෙනවා නම් එතනදී අනිකුත් අකුසල චිත්තෝත්පාදයේ ඉතුරු කොටස් ටික අරගන්න පුළුවන්. උපාදාන විප්‍රයුක්තා ධම්මා. උපාදානයන් සමග විප්‍රයුක්ත ධර්ම වෙනකොට අකුසල නොවූ අනිකුත් ධර්මතා ටික අරගන්න පුළුවන්. එතකොට උපාදාන සම්පයුක්තා ධම්මා යම් ධර්ම කෙනෙක් ඒ උපාදානයන් හා සංප්‍රයුක්ත වෙද්ද වේදනාස්කන්ධය විඥානස්කන්ධය යන මේ ධර්මයේ උපාදාන සංපයුක්ත වෙත්. යම් ධර්ම කෙනෙක් උපාදාන ධර්මයන් හා සංප්‍රයුක්ත වෙද. ඒතර උපාදාන කියලා අපි අරගත්තේ ලෝභයත් ditthiyත්. ලෝභයේ තියෙන්නේ ලෝභ මූල සිත් 8, ditthිය තියෙන්නේ ලෝභ මූල සිත් 4ක. එහෙමනම් සංපයුක්ත ධර්මයේ හැටියට ඒ කියන්නේ ලෝභ මූල සිත් 8 ඒ පැත්තට ගන්න පුළුවන්. උපාදාන විප්‍රයුක්ත වෙන්නේ එහෙමනම් යම් ධර්ම කෙනෙක් ඒ උපාදාන ධර්මයන්ගෙන් විප්‍රයුක්ත වෙද්ද වේදනාස්කන්ධය විඥානස්කන්ධය එහෙම රූපද අසංකත ධාතු යන මේ ධර්මයේ උපාදාන විප්‍රයුක්ත වෙද්ද. හරි. ඒක පැහැදිලි. දැන් උපාදානයන්ගේ සංප්‍රයුක්ත භාවය ගත්තාම ditthිගත සංපයුක්ත සිත් 4 ලෝභ ditthි දෙකම යෙදිලා තියෙනවා. එතකොට ලෝභය ditthිය නිසා සංප්‍රයුක්තයි, ditthිය ලෝභය නිසා සංප්‍රයුක්තයි. එම චිත්තෝත්පාදවල තියෙන අනිකුත් ධර්ම ලෝභ ditthි දෙක නිසාම සංප්‍රයුක්තයි. නමුත් ditthිගත විප්‍රයුක්ත සිත් 4 කරගත්තොත් එහි එම විප්‍රයුක්ත සිත් 4 ඉතුරු චිත්තෝත්පාදවල අංග ටික ලෝභය නිසා සංප්‍රයුක්ත ධර්ම තමයි. නමුත් ලෝභය කියන එක විප්‍රයුක්ත ධර්මයක් හැටියට සැලකෙනවා. මේ ස්වභාවය මම හිතනවා කාටවත් දැන් ගැටලුවක් නොවන්න ඇති. මොකද බොහෝ තැන්වල මේක දැන් අපි කතා කළා. ඇයි එහෙම ඒක විතරක් අපි වෙන් කරලා ගන්න. මොකද එයා සමග සහජාත විතරකුත් නෙමෙයි. ඔව් මෙතනදී සහජාතව වෙනම කෙනෙක් නැති නිසා. හරි. එතකොට එයා විප්‍රයුක්ත සිත් 4 තියෙන ලෝභය උපාදාන විප්‍රයුක්ත ධර්මයක් හැටියට යනවා. ඊටු සියලුම ධර්මතා ටික උපාදාන සංපයුක්තයි කියන මේ සිත් 8 තියෙන ඊටු සියලු ධර්ම ටික අරගන්න පුළුවන්. අට කතා කාණ්ඩයේ විස්තර කරන්නේ කතමේ ධම්මා උපාදාන සංපයුක්තා. චත්තාරෝ ditthිගත සංපයුක්තා ලෝභ සහගත චිත්තුප්පාදා. චත්තාරෝ ditthිගත විප්‍රයුක්ත චිත්තුප්පාදා එත්තුප්පන්නං ලෝභං තපෙත්වායි මේ ධම්මා එතකොට ditthිගත විප්‍රයුක්ත සිත් 4ෙහි ලෝභය හැර ඉතුරු ධර්මතා ටිකත් ditthිගත සංප්‍රයුක්ත සිත් 4මත් තමයි මේ පළවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට එන්නේ. එහෙමනම් ඉතුරු සියලුම ධර්මතා ටික උපාදාන විප්‍රයුක්තා ධර්මා කියලා අනිත් පැත්තට එන්න ඕනේ. චතුසු ditthිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ. චතුසු ditthිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ. හරි.
द्वे दोमनस सහගත චිත්තුප්පාදා විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ උද්ධච්ච සහගතෝ චිත්තුප්පාදෝ චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු පිරියව්‍යකතං රූපංච නිබ්බානංච ඉමේ ධම්මා උපාදාන විප්පත සීලම ධර්මතා ටිකේ පැත්තට ගත්තා පළවෙනි පදේ අයින් හරි දැන් එහෙමනම් ඒ අනුසාරයෙන් අභිධේයාර්ථ අහුලපුවාම උපාදාන සංපයුක්ත ධම්මා කිව්වම සිත් වශයෙන් ලෝභ මූල සිත් 8යි චෛතසික හැටියට එහි යෙදෙන චෛතසික 22ම අරගන්නවා. ඒ අකුසල චෛතසික වලින් අයින් වෙන්නේ දෝෂ 4යි විචිකිච්ඡාවයි. ditthිගත විප්‍රයුක්ත සිත් අතරෙහි ලෝභයයි තමයි වර්ධිත වෙන්නේ. එහෙමනම් ඒ ධර්මයෝ ටික ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. හරි. උපාදාන විප්‍රයුක්ත ධර්මා වෙනකොට ඉතිරි සිත් 81ම එනවා. එතකොට 81යි එතන දැන් ඉතිරි සිත් 81 කිව්ව ගමන් ඔන්න දැන් පටල ගන්න එපා. ලෞකික සිත් 81 විතරක් එහෙම නෙමෙයි. එතන ලෝභ සිත් 8යි වර්ජිත උනේ. ලෝභ සිත් 8 පළවෙනි පදයට ආපු නිසා. ඊළඟට චෛතසික වලින් චෛතසික 49ක් ගන්න පුළුවන්. ලෝභ දිට්ඨි මාන වර්ජිතව අරගන්න වෙනවා. මානය ඇයි අරගත්තේ නැත්තේ? ඇයි ලෝභ මූල සිත් 8න් මානියත් ඒ තුල යෙදෙන නිසා. හරිද එහෙම ගන්න එක? මංගල මාත්‍ය අතන දෝෂ චතුස්කය නේද අඩුවෙන උපාදාන සංපයුක්තා කියුවාම. එතකොට මේ පැත්තට එනකොට ඒක වෙනස් වෙන්නේ කොහොමද? ලෝභ ත්‍රිකය. එහෙනවද? ඔව්. අපිට චෛතසික 49ක් ගන්න පුළුවන්ද? ඒක ඉස්සෙල්ලාම විසඳ ගන්න. උපාදාන විප්‍රයුක්තා කියලා අපිට එන්නේ ලෝභ මූල සිත් 8 වර්ජිත. එතකොට ලෝභ මූල සිත් 8 නොවේදෙන චෛතසික ටික අරගන්න ඕනේ. 49 අරගන්න පුළුවන්. 49 තමයි. හරි. ඔව් 49 තමයි. එතකොට දැන් ඇයි ප්‍රශ්නයක් ආවේ පළවෙනි පදයේ දෝෂ 4 වර්ජිතයි කියලා එතන කිව්වට ඒක අනිත් පැත්තට අරන් නැද්ද? මේ 49 තුල දෝෂ 4 නැතිද? දැන් සිත් 81 කියේ මොනවද කියලා ගලපන්න තියෙනවා. ඔව්. නෑ අතන ඒ පෙන්නල නැති එකෙන් තමයි මේ ප්‍රශ්නේ උනේ. හරි. තේරුම් ගන්නයි. හරි. මෙතන මානෙ අරගත්තේයි මානෙ කියන එක ලෝභ මූල සිත් 8 පමණක් යෙදෙන ධර්මතාවයක් නිසා. හරි. ඒකට ලෝභ මූල සිත් 8 උපාදාන සංපයුක්ත කියලා ගියාම විප්‍රයුක්ත කියන ධර්ම වලට අපිට මානෙ අරගන්න බැරි නිසා. ඊළඟට ditthිගත විප්‍රයුක්ත සිත් අතරෙහි ලෝභය වෙනම පෙන්වලා තියෙනවා. රූප 28යි නිර්වාණයයි වෙනම අරගත්ත හැකි. එහෙමනම් ස්කන්ධ 4යි ආයතන 12යි ධාතු 18යි මෙතන සත්‍ය 4 උනේ කොහොමද? මේ ලෝභය තියෙන නිසා මේ ditthිගත විප්‍රයුක්ත සිත් අතර ලෝභය තියෙන නිසා සමුදය සත්‍ය තියෙනවා. ලෞකික ධර්ම තියෙන නිසා දුක්ඛ සත්‍ය තියෙනවා. ඊළඟ නිර්වාණය තියෙනවා නිරෝධ. ඔව්. ඒ අනුව සත්‍ය 4ම තියෙනවා. මෙතන වරද්දාගන්නේ ditthිගත විප්‍රයුක්ත සිත් අතරෙහි ලෝභය අමතක කරන නිසා. ඒක ඒ නිසාවෙන් මේ පැත්තට සත්‍ය 4ම එනවා. ඒක තමයි මේ යුගලයේ තියෙන විශේෂත්වය ඒක. ඒ අනුව මෙහිදී මේකත් ආදිලබ්ධ නාම නිප්පදේශ දුකයක් හැටියට යෙදෙනවා. හරි. හතරවෙනි පදේ. හතරවෙනි යුගලය. උපාදානාචේව ධම්මා උපාදානීයාච උපාදානීයාචේව ධම්මා නොච උපාදාන. එතකොට ඒක උපාදානාචේව ධම්මා උපාදානීයා උපාදානත් වෙලා උපාදානීයත් වෙන ඒවා. උපාදාන නම් වූද උපාදානයන් හට අරමුණු වූද. හරි. ඒ ස්වභාවය අපිට උරුපුරුදුයි දැන්. ඊළඟට උපාදානීයා චේව ධම්මා නොච උපාදාන. උපාදානීය උපාදානයන්ට අරමුණු වෙන්න ඕනේ. හැබැයි නොච උපාදාන. උපාදාන ධර්මදා නොවෙන්න ඕනේ. එහෙමනම් මෙතන මේ කතා කරන්නේ උපාදානීය උපාදානයන්ට අරමුණු වෙන ස්වභාවයමනේ. එහෙමනම් මොනවද එන්න ඕනේ කියන එක ගැන කෙටි අදහසක් මේ තුල අරගන්න පුළුවන්. ඒක අපි ගොනු කරලා බලමු නික්කේප කාණ්ඩයට එහෙම කොහොමද අපි අරගන්නේ කියලා. කතමේ ධම්මා උපාදානාචේව උපාදානීයාච. තානේව උපාදානානි උපාදානාචේව උපාදානීයාච. එයි උපාදානාචේව ධම්මා උපාදානීය. උපාදානත් වෙලා
උපාදානීයත් වෙන ධර්ම. ඉතින් උපාදාන වෙනවා නම් අපිට ධර්මතා දෙකයි අනිවාර්යයෙන්ම තියෙන්නේ. ලෝභ දිට්ඨි. හරි. ඒතකොට ලෝභය දිට්ඨිය නිසා, දිට්ඨිය ලෝභය නිසා උපාදානීය වෙනවා. එහෙමනම් තානේව ඒ උපාදානියෝම උපාදානද උපාදානීයද වෙත්. මම හිතනවා ඒක පැහැදිලි කියලා. උපාදානීයා චේව ධම්මා නොච උපාදාන. එතනදී තේහි ධම්මේහි ඒ ධම්මා උපාදානීයා. තේ ධම්මේට අපෙත්වා. යම් කිසි ධර්මතාවයන් තුල තේ ධම්මා උපාදානීයා උපාදානීය වෙන යම් කිසි ධර්මතාවයන් තුල තේ ධම්මේ තපෙත්වා අවශේෂා සාසවා කුසල කුසලාවේ කතයි උපාදානීය වෙන්නේ සාසව ධර්ම ලෞකික ධර්ම. එහෙමනම් මේ ලෞකික ධර්මයන් අතරින් පළවෙනි පදේ කොටස අයින් කරලා ඉතුරු ටික මේ පැත්තට අරගන්න. එතකොට තේහි ධම්මේ යේ ධම්මා උපාදානීය තේ ධම්මේට අපෙත්වා අවශේෂා සාසවා කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමවචර රූපවචර අරූපවචර රූපක්ඛන්‍தோ පියලං විඥානක්ඛන්‍தோ මේ ධම්මා උපාදානීය චේව ධම්මා නොච උපාදාන ධර්මතා හැටියට අට කතා කන්දේ ආරම්භ බැලුවොත් පළවෙනි පදයට නම් එකමයි දෙන්නේ තානේව උපාදානානි උපාදානාචේව උපාදානීයච ඊළඟට දෙවෙනි පදයට තපෙත්වා උපාදානේ අවශේෂං අකුසලං තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාවයකතං සබ්බංච රූපං මේ ධම්මා උපාදානීය චේව එහෙමනම් කොහොමද ගලපන්නේ තානේව උපාදානානි උපාදානාචේව උපාදානීය එතකොට ඒ උපාදානියෝම එතකොට එහෙමනම් එතන ගන්න වෙන්නේ ලෝභ දිට්ඨි දෙක තපෙත්වා උපාදානේ අවශේෂං අකුසලං එහෙමනම් අකුසල චිත්තෝත්පාද වලින් ලෝභ දිට්ඨි දෙක අයින් කරලා ඊතුරු ධර්මතා ටික මේ පැත්තට එනවා අනිකුත් ධර්මතා වලින් ලෞකික ධර්මතා ටික අහුරලා අරගන්න පුළුවන් මේ විදිහට පද දෙකට එනවා 1559 ඡේදයේ යට කොටසෙන් කියනවා අනුපාදනීය ධම්මා නවත්තබ්බා උපාදානාචේව උපාදානීයාතිපි උපාදානීයාතේව නොච උපාදානා ඒ කියන්නේ අනුපාදානීය ධර්ම. ඒ කියන්නේ නවලෝකෝත්තර ධර්ම. ඇයි? උපාදානය වලින් අරමුණු කරන්න බැරි. උපාදාන කිව්වේ අකුසලයන්ගෙන් අරමුණු කරන්න බැරි නවලෝකෝත්තර ධර්ම ටික විතරයි. මාර්ග 4යි ඵල 4යි නිර්වාණයයි. ඒක තමයි අනුපාදානීය ධර්ම කියලා අපි කලින් හැඳින්නුවේ. එහෙමනම් මේ අනුපාදානීය ධර්ම කියන එක මේ පළවෙනි පදයට හෝ දෙවෙනි පදයට හෝ එන්නේ නැහැ. ඒ නිසායි මේ විදිහට දක්වලා තියුනේ. දැන් අපි දෙයියත් බලපුවාම උපාදානචේව ධම්මා උපාදානීයාච කියනකොට ලෝභ දිට්ඨි දෙක උපාදානත් වෙලා උපාදානීයත් වෙනවා. ලෝභය දිට්ඨිය නිසා උපාදානීයයි, දිට්ඨිය ලෝභය නිසා උපාදානීයයි. එතකොට නොච උපාදානා කියනකොට ලෞකික සිත් 81යි තත්සම්පයුක්ත චෛතසික 50යි. එතනදී ලෝභ දිට්ඨි දෙක වර්ජිත. රූප 28යි. මෙතන අරගත්තේ 81 ලෞකික සිත් 81. එතකොට අයින් කළේ ලෝකෝත්තර සිත් 8. ස්කන්ධ බෙදීම අමාරු නෑ. එහෙමනම් ඒකත් සප්පදේශ දුකයක් වෙනවා. ඒක සප්පදේශ දුකයක් වෙනවා. ඇයි? ලෝකෝත්තර ධර්ම ගත්තේ නැති නිසා. එහෙමනම් දුකෙන් බැහැර වුණා කියලා අපිට සටහන් කරන්න වෙනවා. ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36 නිර්වාණයයි. ඊළඟ ධර්මතාවයට ගිනාම පළවෙනි පදය ඒ කියන්නේ පස්වන යුගලයේ පළවෙනි පදයේ උපාදානචේව ධම්මා උපාදාන සම්පයුක්ත උපාදානචේව උපාදානත් වෙලා උපාදාන සම්පයුක්තත් වෙනවා නම් එතකොට සම්ප්‍රයුක්ත වෙනකොට සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ උපාදාන වෙන්නත් උනේ උපාදානෙන් සමග සම්ප්‍රයුක්තත් වෙන්න ඕනේ එතකොට උපාදානත් වෙලා උපාදානත් සතර සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ හරි දැන් සම්ප්‍රයුක්තතාවයේ හරියට ගලප ගන්න ඕනේ මෙතනදී. උපාදානත් වෙලා උපාදානයත් සමග සම්ප්‍රයුක්තත් වෙන්න ඕනේ. හරි. එතකොට උපාදාන වෙන ටික නම් හරි. උපාදානත් එක්ක සම්ප්‍රයුක්ත වෙනකොට අපිට ගන්න වෙන්නේ පළවෙනි හතරේ ලෝභ මූල සිත් 8න් පළවෙනි හතර විතරයි අරගන්න වෙන්නේ. එයි විප්‍රයුක්ත දිට්ඨි විප්‍රයුක්ත සිත් හතරෙහි ලෝභය තිබුණාට එයාට සම්ප්‍රයුක්ත ධර්මයක් නැහැ සම්ප්‍රයුක්ත උපාදාන ධර්මයක් නැති නිසා. හරිනේ? ඊළඟට උපාදාන සම්ප්‍රයුක්ත චේව ධම්මා නොච උපාදානා කියන දෙවෙනි පදේ ගත්තාම අනිකුත් කොටස අපිට එතකොට ඒක පැහැදිලි. උපාදානයන් සමග සම්ප්‍රයුක්ත වූද උපාදාන නම් නොවූද. අකුසල කාණ්ඩයෙන් ඒ ටික අපිට ගලපලා අරගන්න පුළුවන්.
දැන් මෙන්න මෙතන නික්කේප කාණ්ඩයේ ඊළඟට මේක ලස්සන විස්තරයක් කරනවා. කතමේ ධම්මා උපාදානාචේව උපාදාන සම්පයුක්තාච කියන එකට කොහොමද මේ සම්පයුක්තභාවයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. දිට්ඨූපදානං කාමූපදානේන උපාදානං චේව උපාදාන සම්පයුක්තං. දිට්ඨූපදානය කාමූපදානයෙන් උපාදානත් වෙලා උපාදාන සම්පයුක්තත් වෙනවා. මේ විදිහට මේක එකිනෙකක් විස්තර කරනවා. මම යටින් ඒකේ සාරාංශය දක්වලා තියෙනවා. දිට්ඨි උපාදානය සහ කාමූපදානය එකිනෙකාට උපාදානීය වෙනවා. උපාදාන සම්පයුක්ත වෙනවා. සීලබ්බත උපාදානය කාමූපදානය කියන දෙන්න එකිනෙකාට සම්පයුක්ත වෙනවා. අත්වාද උපාදානය කාමූපදානය කියන දෙන්න එකිනෙකාට සම්පයුක්ත වෙනවා. හරි. එතකොට මේ කාමූපදානයේ මගින් ඉතිරි උපාදාන තුනම එකිනෙකාට සම්පයුක්ත කරලා දෙනවා. නොච උපාදානක දෙවෙනි පදයට එනකොට තේහි ධම්මෙහි යේ ධම්මා සම්පයුක්තා තේ ධම්මේ ටපිත්වා. තේ ධම්මේ ටපිත්වා. ඒ ටික හැර. ඊතුරු ධර්මතා ටික මේ පැත්තට ගන්න. දැන් මේව හැබැයි කටපාඩම් ඇතිනේ. ඊතැනක මේ විදිහට ආවද අපිට. අට කතා කාණ්ඩයට එනකොට කතමේ ධම්මා උපාදානාචේව උපාදාන සම්පයුක්තාච යත්ත දිට්ඨීච ලෝභෝච ඒකතෝ uppajjanti ඉමේ ධම්මා උපාදානාචේව උපාදාන සම්පයුක්තාච. යම් තැනක දිට්ඨියද ලෝභයද එකට උපදීද අන්න එතන උපාදානත් වෙලා උපාදාන සම්පයුක්තත් වෙන ස්වභාවය දකින්න පුළුවන්. හරිනේ. ඊළඟට දෙවෙනි පදයට ගත්තාම කතමේ ධම්මා උපාදාන සම්පයුක්තා චේව නෝච උපාදාන. අට්ඨ ලෝභ සහගත චිත්තුප්පාදා එත්තුප්පන්නේ උපාදානේ තපෙත්වා ඉමේ ධම්මා උපාදාන සම්පයුක්තා චේව නෝච උපාදාන. නෝච උපාදාන උපාදාන නැතිව. හැබැයි සම්පයුක්ත වෙන ධර්ම ටික විතරක්. එහෙමනම් උපාදානත් එක්ක සම්පයුක්ත වෙන්නේ ලෝභ සහගත සිත් 8. එතකොට උපාදාන නොවේ නම් ඒ උපාදාන ධර්ම ටික අයින් කරලා ලෝභ සහගත සිත් 8 ඉතුරු සංඝටක ටික මේ පැත්තට අරගන්න ඕනේ. ඡේද 1561 ඉඳන් කියනවා. දැන් මෙතන මේ පද දෙකටම අපි අරගත්තේ උපාදාන සම්පයුක්ත ස්වභාවයේ කතන්දරයක්. එහෙමනම් උපාදාන විප්‍රයුක්ත ධර්ම කියන ඒවා මේ පළවෙනි පදයට හෝ දෙවෙනි පදයට හෝ එන්නේ නැහැ කියන ස්වභාවය ඔය 1561 ඡේදයේ යට කොටසෙන් දක්වලා තියෙනවා වෙනම. උපාදාන විප්‍රයුක්තා ධම්මා නවත්තබ්බා උපාදානචේව උපාදාන සම්පයුක්තාතිපි කියන්නේ පළවෙනි පදේ. උපාදාන සම්පයුක්තාචේව නෝච උපාදානාතිපි දෙවෙනි පදේ. විප්‍රයුක්ත ධර්ම එක පදයකටවත් එන්නේ නැති වගේ එතනදී විස්තර කළා. දැන් මේකේ විශේෂය තමයි මේ පළවෙනි පදයේ අර්ථ දැක්වීම යත්ත දිට්ඨීච ලෝභෝච ඒකතෝ uppajjanti. කොහොමද මේක එකට උපදින ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය තමයි මෙතෙන්ට අරගත්තේ. දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරෙහි ලෝභය හා දිට්ඨිය. දැන් බලන්න අපිට උපාදාන ධර්ම ලෝභ මූල සිත් 8ේම තිබ්බට උපාදානාචේව උපාදාන සම්පයුක්තාච කියනකොට දිට්ඨිගත සම්පයුක්ත සිත් 4ේ ලෝභය විතරක් පෙරලා ගන්න සිද්ධ වුණා. එහෙමනම් උපාදාන සම්පයුක්තාචේව නොච උපාදාන. උපාදාන සම්පයුක්ත වෙලා උපාදාන නොවු ලෝභ මූල සිත් 8යි. එහි යෙදෙන චෛතසික 20යි. සිත් 20යි හරි. එතකොට අකුසල චෛතසික වලින් ලෝභ 4 දෝෂ 4යි විචිකිච්ඡාවයි ලෝභ දිට්ඨි 2යි වර්ජිත කරලා තමයි අරගත්තේ 4යි 5යි 6යි 7යි හරි. ඒ අනුව ස්කන්ධාදී බෙදීම විතරක් අමාරු නෑ. මේකත් සප්පදේශ දුකයක් වෙනවා. මොකද විප්‍රයුක්ත ධර්ම මේකට ගත්තේ නැති නිසා. මනන් දුකෙන් බැහැර වූ ධර්ම හැටියට ලෝභ සිත් 8 වර්ජිත ඉතිරි සිත් 81. එතකොට ඒ 81 තුල ඉතුරු අකුසල සිත් ටිකක් තියෙනවා ලෝකෝත්තර සිත් ටිකක් තියෙනවා. තත්සම්පයුක්ත චෛතසික 49. එතනින් අඩු උනේ ලෝභ දිට්ඨි චෛතසික දෙක විතරයි. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4ෙහි ලෝභය. එයි ඒක අපි වෙනම ගොනු කරලා පෙන්වන්න ඕනේ. ඒක විප්‍රයුක්ත ධර්මයක් හැටියට වෙනම තේරිපත්තු නිසා රූප 28යි නිර්වාණයත් එක්ක අහු වෙනවා. මේ කියන ධර්මතා ටික මේ පද යුගලයෙන් බැහැර වෙච්ච නිසා ඒක සප්පදේශ පද යුගලයක් වුණා. බැහැර වූ ධර්ම මේව හැටියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අවසාන පද යුගලය උපාදාන විප්පයුක්තා කෝපන ධම්මා උපාදානීයාපි උපාදාන විප්පයුක්තා කෝපන ධම්මා අනුපාදානීයාපි. එතකොට මේ 6 වෙනි පද යුගලයෙන් අපි පද දෙකේම කතා කරන්නේ උපාදාන විප්පයුක්ත ධර්ම. පළවෙනි එකේ උපාදාන විප්පයුක්ත වෙලා උපාදානීය ධර්ම ටික, දෙවෙනි පදේ උපාදාන විප්පයුක්ත වෙලා අනුපාදානීය ධර්ම. හරි.
එහෙනම් ඒකත් සප්පදේශ දුකයක්මයි නේද? හරි භාවනා පොත විස්තර කරන ආකාරයට පදගත අර්ථ ඉන්නේ උපාදානයන් සමග විප්‍රයුක්ත වූද උපාදානයන්ට අරමුණු වූද. උපාදානයන් සමග විප්‍රයුක්ත වෙන්නත් ඕනේ උපාදානයන්ට අරමුණු වෙන්නත් ඕනේ. ඊළඟට උපාදාන විප්‍රයුක්තා කෝපන ධම්මා අනුපාදානීයාපි කියනකොට උපාදානයන් සමග විප්‍රයුක්ත හැබැයි උපාදානයන්ට අරමුණු නොවූ ඒ කියන්නේ ලෝකෝත්තර ධර්ම කොටස් ටිකක් එතනට එන්න ඕනේ. අතමේ ධම්මා උපාදාන විප්‍රයුක්තා උපාදානීයා නික්කේප කාණ්ඩයෙන් තේහි ධම්මේ යේ ධම්මා විප්‍රයුක්තා සාසවා. හරි ඊටු සාසව ධර්ම ටික මේ පැත්තට ගන්න. දෙවෙනි පදයට අපරියාපන්නා මග්ගාච මග්ගපලානීච අසංකතාච ධාතු හිමේ ධම්මා උපාදාන විප්‍රයුක්තා. මේ පද දෙකම කතා කරන්නේ උපාදාන විප්‍රයුක්ත ධර්ම. එතකොට උපාදාන කිව්වේ ලෝභ දික්ටි. එහෙමනම් ඒ කියන සිත් 8 අයින් කරලා ඊතුරු ධර්මතා ටික මේ පද දෙකට ගලපගමු. අට කතා කාණ්ඩයට ගියාම චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභසහගතේසු චිත්තුප්පාදේසු උපන්නෝ ලෝභෝ. මුළු සිත් හතරම නෙමෙයි ඒක ඇතිවෙච්ච ලෝභය. ද්වේ දෝමනස සහගත චිත්තුප්පාදා. පටිඝ සිත් දෙක. විචිකිච්ඡා සහගත චිත්තුප්පාද, උද්ධච්ච සහගත චිත්තුප්පාද, මෝහ මූල සිත් දෙක. තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකෝ, තීසු භූමිසු ක්‍රියාව්‍යකතං සම්පංච රූපං ඉමේ ධම්මා උපාදාන විප්‍රයුක්තා උපාදානීයා. හරි එතන මේ පළවෙනි පදේ පැත්තට ගත්තේ සාසව එහෙම නැත්නම් ලෞකික ධර්ම ටික විතරයි. දෙවෙනි පදේට උපාදාන විප්‍රයුක්ත වෙලා අනුපාදානීයා වෙනකොට චත්තාරෝ මග්ගා පරියාපන්නා චත්තාරිච්ච සාමාන්‍ය පලානිච්ච නිබ්බානංච ඒ කියන්නේ නවලෝකෝත්තර ධර්ම ටික අනුපාදානීය ධර්ම හැටියට මේ පැත්තට ආවා. එතකොට 1563 තේ යටපැත්තෙන් කියනවා උපාදාන සම්පයුක්ත ධර්ම මේ පද යුගලයටම ආවේ නැහැ කියන ස්වභාවය. උපාදාන සම්පයුක්ත ධම්ම නවත්තබ්බා උපාදාන විප්‍රයුක්තා උපාදානීයාතිපි උපාදාන විප්‍රයුක්තා අනුපාදානීයාතිපි. ඒ තමයි ඒ කියන පද යුගලයේ විස්තර කිරීම. ඒ අනුව අභිධේයාර්ථ අවුලපුවාම ලෝභ සිත් 8 වර්ජිත ලෞකික සිත් 73යි. ලෞකික සිත් 73යි. හරි ඒතර ලෝභ සිත් 8 විතරයි වර්ජිත වුනේ 81කින් 8ක් ගියාම 73යි. තත් සම්පයුක්ත චෛතසික 49යි. ලෝභ දිට්ඨි මාන වර්ජිත. අපි කතා කරන්නේ ලෝභ දිට්ඨිය ගැන විතරයි. හැබැයි ඉබේම මානයත් අයින් වෙනවා. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4හි ලෝභය වෙනම අරගන්න වෙනවා. රූප 28. එතකොට ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 1යි. දුක්ඛ සත්‍ය. ලෝභ දිට්ඨි මාන වර්ජිත යස්. හරි. ලෝකෝත්තර සිත් 8යි තත්සම්පූර්ණ තෛසික 37 නිර්වාණය දෙවෙනි පදයේ අභිධේයාර්ථ හැටියට එනවා. එහෙනම් එතන ස්කන්ධ 4යි 2යි 2යි. මේක සප්පදේශයි. එයි උපාදාන සම්පයුක්ත ධර්ම ටික ආවේ නැති නිසා. එමනම් උපාදාන සම්පයුක්ත ධර්මනේ ලෝභ මූල සිත් 8යි තත්සම්පූර්ණ චෛතසික 22යි. ඒ විදිහට තමයි එම පද යුගලයත් ගලපන්න පුළුවන් උනේ. ඊළඟට උපාදාන ගොච්ඡකයේ පිළිබඳවම සාකච්ඡා කරන්න කාලය තියෙනවා. මොනවද අපිට ඒ ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ? රුණ මහත්මයා හැම ඉන්නවනම් මොන හරි ගැටලුවක් ඉදිරිපත් කරන්නකෝ. රුණ මහත්තයා නෑ සම්බන්ධ වෙලාද? ආද නැද්ද? ජයන්ත මහත්තයත් නෑ. ඔව්. මේ මොකද උපාදාන විප්‍රයුක්ත වෙලාද ඒගොල්ලෝ? මංගල මහත්තයා මේ පොතේ එක තැනක පොඩ්ඩක් හදාගන්න තියෙන භාවනා පොතේ 140 පිටුවේ දෙවනි පේරියේ පළවෙනි ඡේදයේ දෙවනි පේරියේ ඒකේ පොතේ තියෙන හාම්බුරගේ පොතේ තියෙන සපනස් කියලා ඒක සම 50 කියලා හදාගන්න කියන්නේ. කොතනද 140 140 පිටුවේ පළවෙනි ඡේදයේ දෙවනි පේරියේ චෛතසික සපනස් කියලා තියෙනවා. ඒක හාම්බුරගේ පොතේ තියෙන්නේ. ඒක printing mistake එකකගේ කට්ටිය හදාගන්නේ සම 50 කියලා. ඒක මම හරියට අරන් තිබුණාද? ඔය අරන් තිබුණා. හතරවෙනි එක හරිද? ඒක හරි. ඒක සම 50. එතන මංගල මහත්තයා 50 කිව්වම හරි නේද 50යි කියන එක? සම 50 වෙනවා. 50 කිව්වොත් 56ක් වෙනවා නේද?
මේක සම 50 වෙන්න ඕන. මට තේරෙන විදිහට මම දා. මේ කියන්නේ හතරවෙනි යුගලේ නේද? ඔව් හතරවෙනි එකේ. ඒක පොතේ හදාගන්න යනවා. ඔයා මංගල මාතේ හරියට ගත්තා ඒක. ඔව් සම 50. පොත හදාන්න යනවා. හරි. එහෙමනම් අපිට කාල වේලා තියෙන නිසා අපි ඊළඟ ගොච්චකේට යමුද? අනේ වගේ තව මොනවා හරි සාකච්ඡා කරන දේවල් ඉදිරිපත් කරන්න හැමෝටම මේක වැදගත් වෙනවා. හොඳයි සර් අපි ඊළඟ එකත් කරමු නේද? හරි එහෙමනම් ඊළඟට තියෙන මොකද උපාදාන ගොච්චකය. කිලේශ ගොච්චකය. විලේශ ගොච්චකේ. අප්පා. හරි කිලේශ ගොච්චකය ඒක මාතිකා පරිච්ඡේදවල 12 වෙනි පරිච්ඡේදය. කිලේශ ගොච්චකම් එහි යුගල පද 8ක් තියෙනවා. ඒක විශේෂයක් පොදුවේ අපිට ආවේ පද 6 මූලික කරගෙන නමුත් මෙතන පද 8ක් තියෙනවා. සමාවෙන්න යුගල මම පද තව 8ක්. වැරදක් තියෙනවා 141 පිටුවේ. අම නැද්ද මං කියන්නේ? හරි ගමන්න 141 පිටුවේ පළවෙනි ඡේදයේ හතරවෙනි පේලියට එන්න ඕනේ ලෝභ දිට්ඨි වර්ජිත කියන ලෝභ දිට්ඨි වර්ජිත චෛතසික 50 කියන එක ඇවිල්ලා නැහැ නේද? නැවත කියන්නේ ඒක? 141 පිටුවේ ඔව්. පස්වෙනි පේලියට එන්න ඕනේ නේද? ලෝභ දිට්ඨි වර්ජිත චෛතසික 50 කියලා ඇවිල්ලා නැහැ නේද? අර මේ සප්පදේශ වෙන එකට හේතු. ඒකත් ඇතුළත් කරගන්න වෙන්නේ. නෝබද රූපසියටද ඔව් හතරවෙනි පේලියට දෙන්නේ ඒක ධාතු වශයෙන් දෙකක් මේ මොකද්ද මේ උපාදාන සම්පයුක්ත දුකය පස්වෙනි දුකේ ඒක පොඩි ප්‍රින්ටිං එකේ ගියාම නේද ඔබතුමා හරියට ගත්තා සප්පදේශ ලෝභ දිටිව නම් විශ්වත ලැබෙන ආයේ ධර්ම ස්කන්ධතරය ධාතු වශයෙන් දෙක යාසත් සප්පදේශයකට එක්ක කරන්නේ ඒකට සප්පදේශ වෙන්නේ හේතු දැන් එතන බලන්න ලෝභ මූල සිත් වර්ජිත එක්කසු චිත්තයද හරි නිර්වාණ වුණේ චෛතසික 49යි ditthිගත විප්‍රයුක්ත ලෝභයයි රූප 28යි එන්න ඕනේ of course ඔක පස්වෙනි එකද ඔව් නේද yes නෑ ඔය හරි උපාදාන සම්පයුක්ත දුකේ පස්වෙනි දුකේ පස්වෙනි එකනේ හයවෙනි එකනේ එන්න ඕනේ පස්වෙනි එකට පස්වෙනි එකේ පිටු 141 ඔව් එතන කොහොමද අඩුවක් තියෙනවනේ තර 5 6 වෙනි ලයින් එකට එන්න ඕනේ කොටස එන්න ඕනේනේ මේ චෛතසික 40 හරිද මන්දා ඔව් චෙක් චෛතසික කරන්න බලන්න අයියා බෙන්න මේ ටික එන්න ඕනේ මෙන්න මේ ටික පොතට එන්න ඕනේ එතන පොතේ දීලා තියෙන්නේ ලෝභ මූල සිත් වර්ජිත එක්කසු චිත්තයේද නිර්වාණ ධාතුවද මෙහි ඇතුළත් නොවේ බැවින් සප්පදේශ දුකේකි කියලා. ඒකේ ලෝභ දිට්ඨි වර්ජිත චෛතසික 50 අයිලා නැහැ. චෛතසික 50 දෙන්න ඕන 49 නෙමෙයිද? 49 සම්මාන. නෑ ලෝභ දිට්ඨි ඕවල් චෛතසික 49 නේ 49. 49යි ditthිගත විප්‍රයුක්ත සිත් අතරෙහි ලෝභයයි රූප 28යි කියන ටික එතෙන්ට එන්න ඕන. එතෙන්ට එන්න ඕනේ. එතන පොඩි අඩුවක් තියෙනවා හොඳයි. හරි. ඒබල මංගල මහත්තයා පොඩ්ඩක් බලන්න එතන 100 උපාදාන සම්පයුක්ත දුක 138 ඊට පස්සේ 139 පිටේ උපාදානීය දුක අංක 5 කියලා දාලා තියෙනවානේ 3 4 නෑ නේද ඒකේ ඒක 4 වෙන්න ඕනේ. ඊතර හරි. ඒක හදාගෙන තියෙනවා. ඒ නම්බර 4 දාලා නේ ඒ මොකේද මිස් එකක් පොඩ්ඩක් කියනවද? ඒක උපාදානීය දුකේ තියෙන්නේ 139 පිටුවේ ඒ උපාදානීය දුකේ කියන එකට දාලා තියෙන්නේ 5 කියලා. අර ලොකු නම්බර් එක 4 වෙන්න ඕනේ. බොහොමයි. හොඳයි පේනවනේ සාකච්ඡා කිරීමේ වැදගත්කම දැන් ඔක මටත් ඒක අහුනේ නෑ. අර ඇස් ගොඩකින් බලනකොට ඒ විශේෂතාව තමයි ඒ නිසා තමයි සාකච්ඡාවේ වැදගත්කම තියෙන්නේ. ඒ වගේ දකින්න දේවල් සාකච්ඡාවට යොමු කරලා කතා කළා නම් හැමෝගෙම සුබ සිද්ධිය සඳහා වෙනවා. ඉතින් හොඳයි. බොහොම පිං. පහුගිය ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? අහන්න බලන්න.
ඕන ප්‍රශ්නයක් අහන්න පැහැදිලිවම ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලින් 51ක් මට උත්තර දෙන්න බෑ. මේ දන්නේ නැතිව වෙන්නේ නැති. ඉතිරි 49න් එකක් වුණොත් උත්තර දෙන්නම්. අර 51න් එකක් වුණොත් පසුවට හරි උත්තරේ හොයලා දෙන්නම්. මේ පරාමාස ගොච්චකේ පරාමාස සම්පයුක්ත දුකේ කියන එකේ මෙතන මේ අපි ගත්තා මේ පරාමාස සම්පයුක්ත වුණාම පරාමාසයට පරාමාස දිට්ඨි කියන මේ සිත ඒකෙන් අයින් කළා පෙන්නවා. ඒ වුණාට ඒක සම්පයුක්ත තියෙන වෙලා තියෙන නිසා ඒක නිප්පදේශ දුකයක් නේද වෙන්නේ? පරාමාස සම්පයුක්ත දුකේද? ඔව්. අපි අයින් කළා පෙන්නනවා ඒක සම්පයුක්ත වෙලා තියෙන නිසා. නමුත් නිප්පදේශ දුකයක් වෙන්නේ මොකද ඒක සම්පයුක්ත වෙලා තියෙන නිසා. ඒක මේ සප්පදේශ කියලා හැටියට හදාගන්න කියලා කිව්වා. ඔව්. නමුත් මට හිතෙනවා ඒක නිප්පදේශ හරි කියලා. ඒ සඳහා ඔබතුමී ඉදිරිපත් කරන අදහසක් තව ටිකක් විස්තර කරලා දෙන්න. දැන් ditthිය සම්ප්‍රයුක්ත වෙලානේ තියෙන්නේ. එතකොට අපි මෙතනදී අයින් කරනවා මේ ditthිගත සම්ප්‍රයුක්තක අයින් කළා තමයි පෙන්වන්නේ. චෛතසික පෙන්නකොට 50ක් හැටියට පෙන්නනවා. නමුත් නිප්පදේශ දුකයක්ද සප්පදේශ දුකයක්ද කියලා අපි තීරණය කරනකොට තීරණය කරන්න ඕනේ දැන් සම්ප්‍රයුක්ත වෙලා තිනවා නම් ඒ චෛතසිකේ එතන තිනවා කියන එකනේ. ඒ කියන්නේ ඒකත් එක්කම නිපදිලා තියෙන්නේ. සම්ප්‍රයුක්ත උනේ මහත්මිය. දැන් මම මෙහෙම හිතන්නේ පරාමාස සම්ප්‍රයුක්ත ධම්මා නම් ඒ ditthිය ඒකට සම්ප්‍රයුක්ත වෙලානේ තියෙන්නේ. එතකොට අපි එතනින් අඩු කරලා පෙන්නනවා 50 චෛතසික 52න් 51යි කියලා පෙන්නනවා. නමුත් ආදිලබ්ධ ඒක අපි කියන්නේ සප්පදේශ දුකයක් නෙවෙයි නිප්පදේශ දුකයක් කියලායි මං කියන්නේ. අයි ඒක සම්ප්‍රයුක්ත වෙලා තියෙන නිසා ඒ ditthිය. කොයි පදයටද සම්ප්‍රයුක්ත? හැම එකම යෙදිලා තියෙනවනේ චෛතසික 52ම යෙදිලා තියෙනවනේ. කොතෙන්ද 52 යෙදුනේ? පළවෙනි පදයටද දෙවෙනි පදයටද? පළවෙනි පදයේ 25යි පළවෙනි පදයේ 25යි දෙවෙනි පදයේදී අපි 51යි කියලා පෙන්නනවා. ඇයි පළවෙනි පදයට 25ක් ගත්තේ? 25ක් අරන් තියෙන්නේ ditthිගත සම්පේන සිත් 4ද ditthි වර්ජිත කියලා. 26ක් එන්න ඕනේ චෛතස ඒක 25ක් හැටියට අරන් තියෙන්නේ. කොටකිනු ditthිගත සංයුක්ත සිත් 4 මොනවද යෙදෙන චෛතසික? 25ක් උනේ කොහමද? 25යි කියලා තමයි මම ලියාගෙන තියෙන්නේ. හරි ඉතින් අපි ඒක ගණන් හදලා බලමු 25ට එකතු කරලා බලමුකෝ මොනවද ditthිගත සංපයුක්ත සිත් 4 තියෙන චෛතසික. ඒ කියන්නේ සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සිතක් සසංකාරික සිතක් අරගමුකෝ තීන මිද්දත් එක්කම. ඔව්. හරි එතකොට අඤ්ඤ සමාන 13 යෙදෙනවද? ඔව්. අඤ්ඤ සමාන 13න් එතකොට එන්නේ ඒක නැතිව අඩු වෙලා 22යි තියෙන්නේ. එතනදී ditthිගත සංපයුක්ත සිත් 4 අරගත්තාම මොනවද අපිට උපේක්ඛා සහගත ditthිගත එතකොට එන්නේ සෝමනස්ස 2යි උපේක්ඛා 2යි වෙන්න ඕනේ. අන්‍ය සමාන 13යි මෝහ චතුස්කයයි ලෝභයයි තීන මිද්‍ය 2යි 20යි. ඔව් 20 තමයි දීලා තියෙන්නේ. ඔව් එතකොට ඒකෙන් අපි 20යි එතකොට 7 අයින් වුණානේ 7ක් අයින් කරලා තියෙනවනේ අපි 7ක් ගණන් හදලා බලමු. එකක් ditthිය. ඊතුරු එක තමයි ඒ විදිහට ගණන් හදලා බලමු අපි මොනවද ඉන්නේ නැත්තේ කියලා. මෙතන ditthිගත සංපයුක්ත සිත් 4යි. එහෙමනම් දෝෂ 4 ඉන්නේ නැහැ. හරි. ditthිගත සංපයුක්ත සිත් 4. විචිකිච්ඡාවනේ. හා? විචිකිච්ඡාව නැහැ, දෝෂ චතුස්කය නැහැ, ditthියත් අයින් කරාම 6යි. ඔව්. එතකොට 6යි. ඔක්කොම 7ක් අයින් වෙන්න ඕන නේද? ඔව් 7ක් වෙන්න. මානය අනේ. දෙක 7යි. විචිකිච්ඡාව මානයයි ditthියයි. එතකොට චෛතසික 7 ඒ විදිහට එනවා. දෝෂ චතුස්කයයි, මානයයි, විචිකිච්ඡාවයි, අස්සකවයි, 5යි, 6යි, ditthියයි. හරි? ඒ ටික අයින් වුණාම එතනදී පළවෙනි පදයෙන් ditthිය අයින් වෙනවා. එතකොට ඒක පළවෙනි පදයෙන් ditthිය අයින් වුණා. ඒ වගේම දෙවෙනි පදේ පරාමාස විප්‍රයුක්ත නිසා අනිවාර්යයෙන්ම ditthිය අයින් වෙලා. එතකොට එහෙමනම් එම පද දෙකෙන්ම ditthිය අයින් වුණා.
ඒ නිසායි මම මේක යෝජනා කළේ සප්පදේශයි කියලා. මට වැටහුණු විදිය සර් මම කතා කළේ මේ මට හිතෙනවා ඒක නිප්පදේශයි කියලා. මොකද අර දිට්ඨිය සංප්‍රයුක්ත වෙලා තියෙන නිසා එක චෛතසිකයක්වත් අඩු වෙන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. මහත්මිය දිට්ඨිය සංප්‍රයුක්තුනේ කොයි පදයටද? පළවෙනි පදයටද දෙවෙනි පදයටද පළවෙනි පදයට සංප්‍රයුක්ත වෙලා තිනවා. කොහොමද දෙවෙනි සංප්‍රයුක්ත පදයට වෙන්නේ? විප්‍රයුක්ත වෙලා තිනවා. කොහොමද සංප්‍රයුක්ත වෙන්නේ? දිට්ඨිය කියන එකට සංප්‍රයුක්ත වෙනකොට දිට්ඨියත් ඒකටම ගන්නවද? දිට්ඨිය මෙතනදී අපි අයින් කරලා පෙන්නනවා සංප්‍රයුක්ත වෙලා තියෙන නිසානේ. කොහොමද සංප්‍රයුක්ත වෙලා තියෙන්නේ? දිට්ඨිය කියන්නේ තනි චෛතසිකයක් නේ. එතකොට මේ චෛතසිකය එයත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ කවුද? තේ කොලත් එක්ක සීනි උණු වතුරයි තමයි තේ එක හැදෙන්නේ. එතකොට තේ එකට අපි කිව්වොත් එහෙම තේ එකක් හදාගන්න තේ කොළ වලට වෙන මොනවද එක්කව කරන්න කියලා මම කියන්නේ සීනි උණු වතුරයි. ඒ මිසක් නැවත වතාවක් මම තේ කොළ කියලා කියන්නේ නැහැ නේද? ඔව්. ඒ වගේ දිට්ඨිය සමග සංපයුක්ත ධර්ම දිට්ඨිය සමග සංපයුක්ත කවුද? එතකොට එතෙන්ට ආපහු දිට්ඨිය එනවද? අපි මෙතෙක් කල් සාකච්ඡා කරන් ආවේ මේ විදිහට නේද? පරාමාස කියන චෛතසිකේ පරාමාසයට දිට්ඨිය සංපයුක්ත වුණා කියලා එහෙම හැඟීමෙන් තමයි මම මෙහෙම කිව්වේ. හරි. හරි. එතකොට දිට්ඨිය කියන්නේ පරාමාස කියන්නේ එකයි. එකයි. ඒ දිට්ඨියටම වෙන නමක් තමයි. කියන්නේ පරාමාස කියන අර්ථයෙන් එතන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පරමාර්ථ ධර්ම වශයෙන් ඒක දිට්ඨිය. දැන් උදාහරණයක් හැටියට අපි අද කතා කරපු ගොච්චකයේ උපාදාන කාම උපාදාන කියලා කිව්වට අපි එතන ගත්තේ ලෝභය. ඒ වගේ පරාමාස කියලා ගත්තට මෙතන තියෙන්නේ පරමාර්ථ ධර්ම ස්වභාවය දිට්ඨිය. එහෙම ඒක පරාමාසයේ සමග දිට්ඨිය සංපයුක්තයි කියලා නෙමෙයි අරගන්න ඕනේ. පරාමාසය කියන්නේ දිට්ඨිය. ඒකට දිට්ඨියත් සමග සංපයුක්ත වෙන්නේ අනිකුත් සංඝටක ටික. ඒ නිසා දිට්ඨිය කියන එක පළවෙනි පදයේදීත් අයින් කරන්න ඕනේ. දෙවෙනි පදයේදීත් පද ස්වභාවය අනුව දෙවෙනි පදෙන් අයින් වෙනවා. ඒ අනුව මේ පද දෙකටම දිට්ඨිය ආවේ නැති නිසායි ඒක සප්පදේශයි අපි ගත්තේ. හරි සර්. බොහොම ස්තුතියි. අන්න ඒ වගේ මේ ඇත්තටම මේ අභිධර්මයේ විශේෂයෙන් දැන් අද උදේත් මම හොඳ ගැටලුවක මුහුණ පාලා මේ පැය දෙකක් විතර ගත කළා පොඩි ඕ වගේ ප්‍රශ්නයක් විසඳ ගන්න. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වෙනවා අර තනියම ඒව ගැන කල්පනා කරනකොට සමහර වෙලාවට යම් යම් පැති වෙලා පිහිර වෙනවා. ඉතින් ඒක ලියා ගන්න ගියාම හැබැයි හරිම සන්තෝෂ හිතෙනවා. ඇයි තව පැති 25ක් විතර මේ එළිය කරගෙනයි අර උත්තරයටත් එන්නේ. ඒ නිසා එහෙම එන ගැටලු එන තරමට මම නම් කැමතියි. මොකද ගොඩක් තැන් පිරිසිදු වෙනවා, සුද්ධ වෙනවා, තියෙන මලකඩ කැඩෙනවා. ඉතින් ඒ නිසා එහෙම තැන් එන තරමට මම නම් කැමතියි. හරි. ඒ වගේ තව පහුගිය තවත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 142 හාමුදුරන්ගේ පොතට යන පිටුවේ පළවෙනි ඡේදයේ අවසානයේ තියෙනවා නේද දාලා පළවෙනි ඡේදයේ අවසානයේ දෝෂ ඉස්සා මජ්ජරිය කුක්කුච්චි විචිකිච්ඡාව. එතුලත් නොවන බැවින් ඒක ඒ බෑ කපන්න බෑ නේද? ඒක බෑ ඒක කැපෙන්න ඕනේ නේද? ඒ පොතේ ඒ කොටස අරන් ඒකත් මම printing mistake එකක් නේද? ඔව් ඒක කපලා දාන්න ඕනේ. ඔව්. ඒක මම හිතන්නේ අපි කතා කළා වගේත් මතකයි මට. නෑ ඔයයි මමයි කතා කරන්නේ. එතන වෙන්න ඕනේ ලෝක මූල සිත් 8ද චෛතසික 22ද කියලා එන්න ඕනේ. ඊට පස්සේ දිට්ඨිගත විප්‍රයුත සිත් අතරෙහි ලෝභයේද දෝෂිච්ඡා මච්චරික උකුත විචිකිච්ඡාවද ඇතුළත් කියන කෑල්ල කපලා දාන්න ඕනේ. කපලා දාන්න ඕනේ. ඔව්. පිටු 108 මීට සමාවෙන්න මීට ඉස්සෙල්ලා මහත්මිය අහපු ප්‍රශ්නේ මට පොඩ්ඩක් මටත් ඒකේ පැහැදිලි මදි ගතියක් තියෙනවා සර්. දැන් දිට්ඨිය සමග සංප්‍රයුක්ත වෙන්න තව පරාමාස ධර්මයක් නැති නිසා මුල එකේදී දිට්ඨිය අයින් කළා අපි. එතකොට විප්‍රයුක්ත පැත්තට ඒක එන්නේ නැත්තේ මොකද හේතුව? දැන් අපි සාමාන්‍ය සංප්‍රයුක්ත ධර්මයක් අයින් කරපුවාම ඒක අපි විප්‍රයුක්ත පැත්තට ගන්නවනේ සර්. ඔව් අපි ඒක ගියදත් කතා කළා. හැබැයි ඕක තව කතා කරමු. ඕක විසඳාගත යුතු ඉතා සියුම් තැනක්. මොකද මේ සංප්‍රයුක්ත විප්‍රයුක්ත භාවය කොයි විදිහටද කතා වෙන්නේ කියන එක ඇත්තටම හරියටම තේරුම් ගත යුතුයි. දැන් ඔතනදී දිට්ඨිය විප්‍රයුක්ත වෙන ස්වභාවය. දැන් ඔබතුමීට පළවෙනි පදේ තේරෙනවද දිට්ඨිය සංපයුක්තයි කියන එකේදී දිට්ඨිය අයින් කරගත්තේ ඇයි කියලා?
දිට්ඨියත් සමග සංපයුක්ත වෙන්නේ. දැන් මම තේ එකක් හදද්දි තේ කොළ වලට මොනවද දාන්නේ? තේ කොළත් එක්ක තව මොනවද එක්ක අහු වෙන්න ඕනේ. එතකොට තේ කොළත් එක්ක තව එක්ක අහු වෙන්න ඕනේ. ಜಾති දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ එකම දිට්ඨි චෛතසිකයයි පරාමාස කියන්නේ. එතකොට ඒකත් එක්ක සංප්‍රයුක්ත වෙන්න තව පරාමාස ධර්මයක් නැති නිසා ඒක විප්‍රයුක්ත ධර්මයක් විදිහට ගත්තා. එතකොට ඒක විප්‍රයුක්ත පැත්තෙන් අයින් නෑ පළවෙනි පදෙන් ඒක අයින් කළේ විප්‍රයුක්ත ධර්මයක් කියන පද නෙමෙයි. එයත් සමග සංපයුක්ත වෙන්නේ කවුද? එතකොට එයත් සමග සංපයුක්ත වෙන දේවල් වෙන්න. හරිද? ඒ අනුව තමයි ඊතුරු චෛතසික 20යි රුසිත 4යි අරගත්තේ. මෙයත් සමග චෛතසික මෙහිමයි වෙන්නේ. දැන් දිට්ඨියත් එක්ක උතෙන්ට ආව නම් දිට්ඨිගත සංපයුක්ත සිත් 4යි එහි යෙදෙන චෛතසික 21යි කියලා අපිට ගන්න වෙන්නේ. දැන් දිට්ඨිගත සංපයුක්ත සිත් 4 යෙදෙන මුළු චෛතසික ගාන 21යි. 21 හැදෙන්නේ කොහොමද? අන්‍ය සමාන 13යි, අකුසල සාධාරණ 4යි, ලෝභ දිට්ඨි 2යි, තීන මිද්ද 2යි. එතකොට 21යි. එහෙමනම් ඔය 21කින් අපි ඔය 21කින් මම අහනවා දිට්ඨියත් එක්ක මෙතන කවුද ඉන්නේ? දිට්ඨියත් එක්ක ඉන්නේ තව 20යි. චෛතසික වලින් 20යි. මම අහනවා ලෝභයත් එක්ක දිට්ඨිගත සංපයුක්ත සිත් 4 ලෝභයත් එක්ක ඉන්නේ කවුද? ලෝභයත් එක්ක ඉන්නේ තව 20යි. එතකොට මම අහනවා දිට්ඨිගත සංපයුක්ත සිත් 4 මෝහයත් එක්ක ඉන්නේ කවුද? දිට්ඨිගත සංපයුක්ත සිත් 4 නම් මෝහයත් එක්ක ඉන්නේ ඊතුරු 20 දෙනා. එහෙමනේ මට කියන්න වෙන්නේ. ඇයි ඔය ඔතන මුළු චෛතසික 21කින් ඔය 21 තුල එක වතාවනේ නිරූපණය වෙන්නේ. එකම චෛතසිකේ දෙබරක් සහජාත වෙන්නේ නැහනේ. එහෙමනම් එතකොට ඔතන ඔය 21 එක 21 දෙනෙක් ඉන්නේ. ඒකෙන් එතකොට මම ඇහුවොත් කහපාට ගවුම ඇඳන් ඉන්න එක්කෙනාගේ යාළුවෝ ටික කවුද? එතකොට ආයෙත් ඒ කහපාට ගවුම ඇඳන් ඉන්න එක්කෙනත් ඒකට එක්කහු කරනවද? නැහනේ. එහෙම වෙන්නේ නැහැ නේද? එතකොට මෙයාගේ යාළුවෝ එතකොට මෙයාව පැත්තකට අරගෙන දැන් මෙයාගේ යාළුවෝ කවුද අත උස්සන්න කියලානේ අපි කියන්නේ. එතකොට ඒ ළමයාත් අත උස්සන්නේ නැහනේ. හරි? අපි එක ළමයෙක්ව පන්ති ඉස්සරහට ගෙනල්ලා අහනවා මෙයාත් එක්ක තරහකාරයෝ කවුද? යාළුවෝ නම් අහන එක නෑ. ඔක මෙයාත් එක්ක තරහකාරයෝ කවුද කියලා. එතකොට තව කවුරු හරි අත උස්සයිනේ. එතකොට මේ එක්කෙනෙක්ව අපි ඉලක්ක කරලා මෙන්න මෙයාට එයාව උක්ත කරලා පෙන්නලා අරගෙන එයාව පැත්තකට අරගෙන අහනවා මෙයාත් එක්ක කවුද මොකක් හරි යෙදෙන්න හෝ යෙදෙන්නේ. එතකොට ඒ අනිත් පිරිසගෙන් තමයි මේ ටික අපි තෝරගන්න ඕනේ. අන්න ඒ පද නෙමේ තමයි පළවෙනි පදයෙන් දිට්ඨිය අයින් උනේ. ඊළඟට දෙවෙනි පදය ගැන කතා කරනකොට පරාමාස විප්පයුක්ත කියලා කිව්වහම මේ දිට්ඨිය කියන තනි චෛතසිකය සමග විප්පයුක්ත වෙන්න තවත් එවැනි ධර්ම ස්වභාව වූ චෛතසිකයක් නැහැ. දැන් ඕක මම පෙන්නන්නම් ඊළඟ දැන් අපි ඊට පස්සේ කතා කරන පරාමාස ගොච්ඡක ඊට අපි දැන් අද කතා කළේ මොකද්ද? උපාදාන ගොච්ඡකයේ අපි මොකක් හරි එකක් අරන් බලමු. සංපයුක්තතාවයේ කොහෙද? දැන් මෙතන අරගෙන බැලුවොත්. හරි දැන් මෙතන බලන්න. දැන් මෙතන මේ උපාදාන ධර්මයන් වෙන්නේ ලෝභ දිට්ඨි. දැන් බලන්න ලෝභය මේ දිට්ඨියත් එක්ක සංපයුක්තයි. මේ දිට්ඨිය මේ ලෝභයත් එක්ක සංපයුක්තයි. හරිද? ඒතකොට පළවෙනි දිට්ඨිගත සංපයුක්ත සිත් 4 ගැන කතා කරනකොට එකෙක් අනිකා නිසාවෙන් එතන සහජාතව ඉන්න නිසා එතන සංපයුක්ත තමයි. දැන් මෙයා විප්පයුක්ත උනේ ඇයි? මෙයා විප්පයුක්ත උනේ මෙයාගෙන් පරිබාහිරව විශ්වය තුල මේ ලෝක ධාතුව තුල මේ මෙතන ඉන්න දිට්ඨිගත විප්පයුක්ත සිත් 4 ඉන්න ලෝභය කියන ස්වභාවයෙන් පරිබාහිරව මේ විශ්වය තුල තවත් උපාදාන ධර්ම තියෙනවා. ඇයි? වෙනත් කොහෙ මෙයා හැර වෙනත් කොහෙ හරි තවත් ධර්ම තියෙනවා. එතකොට අන්නේ තියෙන ධර්මයන්ගෙන් අරගන්න පුළුවන් එයා සහජාතව මෙතෙන්ට යෙදෙනවද නැද්ද කියන එක දෙවෙනි කතාවක්. නමුත් තව ධර්මතා ලෝකේ තියෙනවා. හරි? නමුත් පරාමාසය කියන එක ගත්තොත් පරාමාසය කියන්නේ දිට්ඨිය. පැහැදිලිව මෙතන වචන දෙකක් භාවිත වුණාට ඒක දිට්ඨිය. එතකොට දිට්ඨියට තවත් කොහෙවත් තව දිට්ඨිය හා සමාන. ඒ කියන්නේ තවත් පරාමාස ස්වභාවයේ වූ ධර්ම තියෙනවද? එහෙම ඒවා නැහැ. ඒ නිසායි එතනදී තනි ධර්මතාවය
එයා විප්‍රයුක්තයි කියලා ගන්න බැරි. එයා විප්‍රයුක්ත වෙන්නේ කාගෙන්ද? දිට්ඨියට විප්‍රයුක්ත වෙන්න, ඒ කියන්නේ පරාමාස ස්වභාවයේදී දිට්ඨියට විප්‍රයුක්ත වෙන්න තව එකෙක් නැහනේ. අන්න ඒ නිසායි එයාව විප්‍රයුක්තයි කියලා ගන්න බැරි. එතකොට එයා සංපයුක්ත වෙන්නේ මට තේරුණා දැන් එකම ධර්මතාවය නිසා තමයි එතන විප්‍රයුක්ත ස්වභාවයටත් ගන්නෙ. එහෙම එකම එකයි එතන ඉන්නේ. එතකොට එයා විප්‍රයුක්තයි කියලා කිව්ව කාගෙන්ද විප්‍රයුක්ත? අන්න එහෙම නම් කරන්න කෙනෙක් අපිට නැති වෙනවා එතනනේ. එහෙම හඳුනාගන්න තවත් ධර්මතාවයක් නැහැ. ඒ නිසා එයා විප්‍රයුක්තයි කියලා කියන්න බෑ. දැන් ඕක චිත්තයටත් එනවනේ. චිත්තය කියන තැනදී අර චිත්තා ධම්මා නෝ චිත්තා ධම්මා කියන පදේ විප්‍රයුක්ත කියනකොට සිත කියන එකත් සිතත් සමගම සංපයුක්ත හෝ විප්‍රයුක්ත හෝ කියලා ගත්තේ නෑනේ අපි. ඇයි? සිත කියන එක එක් මොහොතකදී එක සිතයි තියෙන්නේ. හරි? එතකොට එම සිතට යාළු වෙන්න හරි තරහ වෙන්න හරි තවත් සිත් එම මොහොතේ නෑ. සහජාතව නෑ. එහෙමනම් සිත කියන එක තව සිතක් එක්ක යාළු කියන්නත් බෑ, තරහ කියන්නත් බෑ. ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේ අර තනි ධර්මතාවයක් ඉස්මතු වෙන තැනකදී ඒක සංප්‍රයුක්ත හෝ විප්‍රයුක්තයි කියලා හෝ යාළුයි තරහයි කියලා හෝ එහෙම වින් කරගන්න බැරි වෙනවා. එයා යුනික්. ඒ ස්වභාවය තමයි මේ වලදී මේ ඉස්මතු කරලා පෙන්නලා තියෙන්නේ. දැන් ඕක ඕගොල්ලන්ට හොඳටම ඕන වෙනවා ඔය මේ යමකේ වාගේ තැන්වල ධර්මතා අහුලන්න ගියාම. ඔළුව පිස්සු වැටෙනවා. එතකොට මේවා හරියටම විතා පැහැදිලිව මේවා ගැන අවබෝධය තියෙන්නම වෙනවා. ඉතින් ඒ සඳහා මෙහෙම මේ ප්‍රශ්න කරන්න ඕනේ එන තැන් හරවුස්සන්න ඕනේ නිකන් වහලා අර මොනවද විනය ඉගෙන ගනිද්දි තියෙනව නේද තිනවත්තාරණ කියලා පදයක් තිනවත්තාරණ කොළ රොඩු වලින් වහලා දාන්න කියලා. එහෙම බෑ මෙතනදී. වහපු එකත් ඇරලා බලන්නම වෙනවා. ඒ ධර්මතාවය ඉගෙන ගනිද්දි මේක විවෘත වෙන තරමට තමයි බබලෙන්න වෙන්නේ. ඒ විදිහට හිතලා ඒක පුළුවන් තරම් ප්‍රශ්න ඇති වෙන තරමට හොඳයි. මොකද එතකොට තමයි වපසරිය සුද්ධ කරගෙනම ඒක ක්ලියර් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තව ප්‍රශ්න තියෙනවා නම් අරන් එන්න. මොකද ඔය වගේ ප්‍රශ්න අනිත් අයටත් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම ඒවා මේ අපි සාකච්ඡා කරමු පොදුවේ. මට බැරි වුණොත් මෙතන සංගමයේ ඉන්න වෙන කවුරු හරි හෝ උත්තර දෙයි. එතකොට ඒක මමත් ඉගෙන ගනි. ඒ ආදී වශයෙන් හැමෝම සහයෝගයෙන් මේ ගමන යන්න ඉතින්. දැන් මම හිතනවා අපි තව මේ කීවෙනි එකද යන්නේ දැන් 12 වෙනි එක. ඊට පස්සේ පිටිදුක වේද කොහෙද ඉන්නේ නේද? ඔව්. පිටිදුක වෙන ටිකක් දිගයි. ඒකෙන් පස්සේ දුකමාතිකා ඉවරයි. එතනින් පස්සේ මොකද්ද ස්වභාවය? මේ මොනවද මේ සුත්තන්ත මාතිකා කරනවද? ඒ කියන්නේ මොකද අනිත් අයගේ අදහස මමත් හැබැයි ප්‍රශ්න එහෙම ඇවිල්ලා තියෙනවා ඒකෙන්නේ. සූත්‍රාන්ත මාතිකාවලින් ප්‍රශ්න තියෙනවා. ඔව්. මොකද මේ මමත් පැහැදිලිවම ඒක අතෑරලා විභාගයට ගිය කෙනෙක්. ඉතින් කරනවා නම් සතුටිස. ඔව් කරලා බලමු ඉතින්. හැබැයි මම මේ තරම්ම නම් ඒකට මේ දැන් මේ වදින මම අඩු ගානේ කරලා හරි ගිහිල්ලා තිබුණානේ. නමුත් දුක මාතිකා නම් මොනවද සුත්තන්ත මාතිකා නම් ඇත්තට මම විභාගයට ගියේ මේ මුළු පරිච්ඡේදෙම අතහැරලා. ඉතින් කොහොම හරි විභාගෙ පාස් වෙලා තිබුණා. ඊට පස්සෙත් ඇවිල්ලා මම සැරයක් දෙකක් කිව්වා මේ ඒක ඊතරම් හැබැයි අමාරුත් නෑ කියලා හිතෙනවා. අර වචන ටික හරියට ගුණ කරගත්තා නම් ලේසි. අපි බලමු ඒකත් සාකච්ඡා කරන්න එහෙමනම්. සුත්තන්ත මාතිකාත් කරමුත් ඉතින් අපිත් ඒ වගේ තමයි විභාගෙට ගියේ මේ උඩින් ගිහිල්ලා. ඒකින්ද අපිට දැන් ගොඩක් අවශ්‍යතාවය තියෙනවා මේ ටිකක් ගැඹුරට යන්න. ඒකින්ද ඔබතුමා උදව් කරන්න ඒකට. බොහොම පිං. අයෝ මමත් ඒකට ස්ලයිඩ්ස් ටික හදාගෙන මේ විදිහට ලැස්තිලා ඉන්නම්. හැබැයි ඔයගොල්ලන්ගේ සහයෝගය ඕන වෙයි. මොකද මම පැහැදිලිවම දන්නවා මම ඊතරම් ඒ කොටස ගැන ෂාප් නෑ කියලා. මොකද ඇත්තටම මම ඒක ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තේ නැති නිසා. මේ මොකක් හරි හේතුවකට ඒක අපිට මිස් වුණා. එහෙමනම් දැන් වෙලාව මත අපි මේක ඊළඟ ක්ලේශ දුක්ඛ ඊළඟට අරගමුද? 7ට නවත්තන්න ඕනේ කතාවක් තියෙනවා නේද? ඔව් එහෙම.
හරි එහෙනම් අද දවසේ පාඩම අපි මෙතනින් නතර කරමු. ඊළඟ දවසේ අපි කිලියස කොච්චකේ පටන් ගමු. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ලබන සතියේ මොනවා හරි තියෙන ප්‍රශ්නත් එක්කම එන්න. එතකොට ගොඩක් මම ගොඩක් කැමතියි. ඒ විදිහට එනවා නම්. ඉතින් එහෙමනම් ලබන සතියේ හමු වෙන අරමුණේ අදට සමුගමු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි වෙලා තියෙන ඉන්වීම කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් මම කරන්නම්. හොඳයි. සියලු දෙනාම සාතුනාදයක් දීලා පුණ්‍යන් මොහොතනට සාවධාන වෙන්න. අදත් මේ උතුම් ධර්ම ඉදිරියට පැමිණිලා මංගල ඉදිරිසිංහ මැතිතුමා අපිට දහම් දෙසීමෙනොත් අපේ ධර්මයේ ශ්‍රවණය කිරීමනොත් ලබා ගත්තා වූ මහා කුසල සම්පත්තිය පළමු කොට ලෝකයේ ශාසනයත් අපවත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය කැල වෙත පින් පඬුරක්සේ අනුමෝදන් කරවමු. සතරවරන් දේවරුන් වහන්සේලා විෂ්ණු කතරගම ගම්බාර සමන්පත්තිය දේවතාවුන් වහන්සේලා මහා බ්‍රහ්මයා මහා භද්‍රකාලී මෑණියන් වහන්සේ ජයශ්‍රී මහ බෝධි සමිඳුන් වහන්සේට ආරක්ෂාව කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පීඩ ආරක්ෂාව සිටින්නා විෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම අපේ මංගල එදිරිසිංහ මැතිතුමාටත් මේ ධර්ම පරිසදයට එකතු වෙලා ඉන්න අපි සියලු දෙනාටත් පීඩ ආරක්ෂාවට සිටින්නා විෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා අපේ ගෙවල් දොරවල් යාන වාහන ගම්බිම් ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු වැස්වලාක දෙවියන් පොළොව මහීකාන්තාව ඇතුළු පින් කැමිතු සියලු දෙවියන්ට මේ පින ඇසේවා පෙනේවා දකීවා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී දෙවියන්ගේ දිව්‍ය සිසුරු වඩා වර්ධනය කරගනිත්වා කියන මෛත්‍රී සාගත සිතින් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකං එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඒ වගේම සිහියට නගා ගන්න අප සියලු දෙනා නමින් මේ පරලෝකයේ සියලු ඥාතීන්ට මේ ආත්ම භාවයේදී නෙමෙයි සසර කවදා හරි අපෙන් පින් ගන්න ඇවිල්ලා ඉන්නවනම් ඒ සියලු ඥාතීන්ට මේ පින් අයිති වේවා ඒ අයගේ පරලෝකසප වඩා වර්ධනය වේවා ඒ අයද කෙලවර අමාමහ නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියලා අපි පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් අද මේ උතුම් ධර්ම මන්දිරයට පැමිණිලා මංගල ඉදිරිසිංහ මැතිතුමා ඔබතුමා බොහෝ සාර්ථක ලෙස ඒ ගැඹීර ධර්මය අපිට පැහැදිලි කරලා දුන්නා. ඔය ස්ලයිඩ්ස් හදලා ඔක්කොම කළා බොහෝ වෙහෙසක් පහන්සියක් කැපවීමක් ඇතුව තමයි ධර්මයේ මේ ආකාරයෙන් මේ අපිට දෙන්න ඔබතුමා උත්සාහවත් වෙන්නේ. ඒ උත්සාහය අති සාර්ථකයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් එහෙම ඒ ධර්මය අපිට දීමෙන් ඔබතුමාට අපි සියලු දෙනාම ශ්‍රවණය කරපු ධර්ම කුසලය අනුමෝදන් කරවනවා. ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ පුතුණුන් ඇතුළු සියලු දෙනාටත් ඒ වගේම දහම් දැනුම ඔබට ලබා දුන්නා වූ ඒ ගිහි පැවිදි උතුමන්ටත් මේ පින මහත්ඵල මහානිසංස වේවා. සියලු දෙනාම තම තමන් පතන්නා වූ බෝධි වලින් අමා මහ නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම මන්දිරය සකස් කරලා බ්‍රෝණ මහත්මයාත් අපිට දැන් කීප දවසකින් බ්‍රෝණ මහත්මයා කටහඬ ඇහුනෙත් නෑ. බ්‍රෝණ මහත්මයාත් අපේ ජයන්ත රත්නායක මහත්මියත් ලක්ෂ්මී මහත්මිය සියලු දෙනාටමත් ධර්ම මණ්ඩපයට පැමිණි සියලු දෙනාටත් මම ඒකාකාරව මේ පින් අනුමෝදන් කරවනවා. මෙලොව වශයෙන් පැමිණ තිබෙනා වූ දුක් අන්ධකාරයන් හිරුතුට අන්තරමෙන් විහෙත විද්වංශනේ වේවා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කාය චුච්ච පීඩාතියක් නැතුව පාරමී ගුණ පුරා ගන්නට ශක්තිය හිරේ වාසනාව උදා වේවා. කෙලවර අප සියලු දෙනාම පතන්නා වූ විජාතියක් ජරාවක් ව්‍යාධියක් නැත්තා වූ අජර වූ අමර වූ නිර්වාණ ධාතුව සෝසේ අවබෝධ කර ගන්නට මේ උතුම් දැනුමද පිහිට වේවා.
ඒ වගේම සසර වසනතුරු නිවන් දකිනතුරු අපි සියලු දෙනාටම එකම ධර්ම මණ්ඩපයක කල්යාණ මිත්‍ර ඇසුරෙන් දහම් ප්‍රගුණ කරමින් නිවන කරා යන්නට මේ ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඒ වගේම අපි සිත කය වචන යන තුන්දොරින් මේ ධර්මයේ ශ්‍රවණ කරන වෙලාවේ අපේ සිත කය වචන යන තුන්දොරින් යම් වරදක් පමාවක් සිදු වුණා නම් අපි දැන් සමාව ගමු. කායේන වාචා චිත්තේන කායේන වාචා චිත්තේන සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය මේ පුඤ්ඤං ආසකං වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 සාදු. ඔබතුමියටත් එසේ මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවපත් මේ සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව. තෙරුවන් සරණයි.